සිරිලක ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි අයිබෝවන් දොරමඩලාව සංවාදාත්මක හරසරණී අර පිරිමැස්ම සකසුරුවම නාස්ති නොකිරීම මේ පිළිබඳව අපි කතා බහක් පටන් ගත්තා. මේ කතා බහට ඉතා ඉහළ මට්ටමේ ප්‍රතිචාරයක් ලැබුණා. සකසුරුවම අර පිරිමැස්ම ගැන කතා කර කර නාස්ති නොකිරීම ගැන කතා කර කර වචන නාස්ති කරන්න ඕනද කියලා කෙනෙක් අහන්න ඉඩ තියෙනවා. කතාවෙන් එහාට කොයිතරම් දේවල් කරන්න තියෙනවද කියලා මතුවුණා පහුගිය සාකච්ඡාවේ. අප කල්පනා කළා නැවතත් තවත් දෘෂ්ටි කෝණ වලින් මේ දිහා බලන්න සකසුරුවම ගැන නාස්ති නොකිරීම ගැන මම කැමති අපේ විද්වත් මණ්ඩලය හඳුන්වා දෙන්න අද සහභාගී වෙන්නේ වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහත්මයා. ආයිබෝවන් අපේ ප්‍රධාන සම්පත්ධාරියෙක් මනෝ උපදේශකවරයෙක් චිකිත්සකවරයෙක් හැටියට එතුමා හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම අපේ ආරාධනෙත් දොරමඩලාව සංවාදාත්මක හරසානීට සහභාගී වෙන ධම්මික කල්පගේ මහත්මයා. ආයිබෝවන් ගරුණතෝ දොරමඩලාවට පිළිගන්නවා. එතුමා කළමනාකරන උපදේශකවරයෙක් පුහුණුකරුවෙක් හැටියට ජාතික මට්ටමේ පුහුණුකරුවෙක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතා ගෞරවණීයව පිළිගන්නවා. ඒ වගේම අපේ ආරාධනෙත් දොරමඩලාව සංවාදාත්මක හරසානීට සහභාගී වෙන අපේ තවත් ප්‍රධාන සම්පත්ධාරියෙක් පරිසරවේදී තිලක් කන්දක මහත්මයා. ආයිබෝවන් ගරුණතෝ පිළිගන්නවා. අපි සකසුරුවම නාස්ති නොකිරීම ගැන කතා බහ පටන් ගමු වෛද්‍යතුමා. ඔව් මම හිතනවා හසන්ත මහත්තයා අද ඊටාම වැදගත් මාතෘකාවක් තමයි මේ දවස්වල සමාජයේට වැදගත් මාතෘකාවක් තෝර ගැනීම ගැන ඉස්සෙල්ලාම ටිකක් මම ඔබට ස්තුතිවන්ත වෙනවා. මෙතනදී ඇත්තටම අපි තේරුම් ගත යුතු වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි අපි බොහෝ දෙනා ආදායම් උපයනවා. අපි ගත්තොත් අපේ රටේ ඉන්න සමහරලාට මේ කම්කරුවෙක් ඊළඟට අපේ ත්‍රිවිධ දුරු මහත්තයෙක් අපි අර සරල මට්ටමේ රැකියා කියන සමහරට විශාල සංඛ්‍යාවක් සල්ලි උපයනවා. සමහරට අපේ ටීචර් කෙනෙක් එච්චර සල්ලි උපයන්න නැති වෙන්න පුළුවන්. නමුත් තියෙන ප්‍රශ්නේ දැන් මේ උපයන ධනය අපි නිසි පරිදි කළමනාකරණය නොකළොත් රටක් හැටියට පස්සේ දුක් විඳින්න වෙනවා, පුද්ගලයෙක් හැටියට දුක් විඳින්න වෙනවා, සමහරට පවුලක් හැටියට දුක් විඳින්න වෙනවා, සෑම ආකාරයෙන්ම දුක් විඳින්න වෙනවා. දැනටත් දුක් විඳිනවා. දැනටත් දුක් විඳිනවා. ඉතින් ඒ නිසා මම හිතනවා දැන් මේ තමන් උපයන ධනය එහෙම නැත්නම් තමාගේ ආදායමට ගැළපෙන පරිදි වියදම කළමනාකරණය කරගත්තේ නැත්නම් අවසානයේ මානසික රෝගියෙක් වෙන්නත් පුළුවන්. දැන් උදාහරණ මම ඕන තරම් කියන්නම්. දැන් අපි හිතමු හසන්ත මහත්තයා දැන් මීට අවුරුදු 3-4කට කලින් එක තරුණ ළමෙක් එයාගේ වෙඩින් එකට එයා යම්කිසි මුදලක් තාත්තා වෙන් කරලා තිබුණා. ඊට පස්සේ දැන් ඒ වුණාට දැන් එයාගේ ඔළුවට තිබුණා මේ වෙඩින් එක මීට වඩා ලොකු වියදමක් සහිතව කරන්න ඕන කියලා. ඒකට එක එක අයිටම්ස් එයාට ඇඩ් කරන්න ඕන වුණා. ඊට පස්සේ මට මතකයි මොකක් හරි ඒකේ ෆ්‍රී ෂූටින් මොන හරි එකකට මේ දරුවා මොකක් හරි ගිහිල්ලා ඉතින් ඒ කොහොම හරි දෙගොල්ලොම කැමති වෙලා කොහොම හරි මේ දියැලක් ළඟ මොකක් හරි ලොකු නිකන් ටෙලිනාට්‍යයක් වගේ වැඩක් කරන්න තමයි මේගොල්ලන්ගේ සැලැස්ම. කොහොම හරි ඒ සඳහා වියදම එස්ටිමේට් කරලා තිබුණා ලක්ෂ 10ක් විතර. දැන් මේ වෙඩින් එකේ මේ පොඩි ෂූටින් වැඩේට. මොකද දැන් ඕ වෙඩින් වල හසඳ මහත්තයා දැකලා ඇති දැන් මේවා කරන් ඇවිල්ලා රූප දාලා ඉතින් මේවා නිකන් සමහරලාට ටෙලිනාට්‍ය වගේ හදලා තියෙන්නේ. ඉතින් මේ සාමාන්‍ය මට්ටමේ පවුලක අය. පස්සේ දැන් තාත්තා කිව්වා මට මේවට දෙන්න සල්ලි නෑ කියලා. ඊට පස්සේ මොකද උනේ? මේ ළමයා දිගටම අඬලා අන්තිමට මොකද කරේ මේ බ්ලේඩ් එකක් අරගෙන අත්තුයි කකුලුයි ඔක්කොම කපා ගත්තා. ඊට පස්සේ ළමයා අඬන එක පාලනය කරන්න බැරුව තමයි මාව හම්බුනේ. දැන් බාන දැන් හසන්ත මහත්තයා දැන් මෙතන තියෙන ප්‍රශ්නේ දැන් මේ වෙඩින් එකකට දැන් වියදම් කරන මුදලට ගැළපෙන ආදායමකුත් ඒ අයට නැහැ. දැන් සාමාන්‍යයෙන් අපි හිතමු මේ වගේ ලොකු ආදායමක් තියෙන කෙනෙක් එහෙම කරාට ඔහුට ගාණක් නැති වෙන්න පුළුවන්. සාමාන්‍ය මට්ටමක ඉන්න ළමෙක් එයාට දරා ගන්න බැරි තරම් වියදමක් තමන්ගේ වෙඩින් එකට යොදනවා. අවසානයේ මොකද උනේ? මහා විනාශයක් සිද්ධ වුණා වෙඩින් එකට කලින්. දැන් මේ වගේ කතා
අපි පුද්ගලයෙක් දැන් පුද්ගලයෙක් හැටියට ගත්තාම ලංකාවේ අපිට ඕන තරම් දේවල්. දැන් සමහර අය ගන්නවා හසන්ත මහත්තයා දැකලා ඇති. සමහර අය ගිහිල්ලා ලොකු ප්ලෑන් ඇඳලා ගේ හදන්න පටන් ගන්නවා ලොකු ණයක් අරගෙන. හැබැයි ණය ගෙවා ගන්න බෑ එක තැනකදී. දැන් ගේ හදලා තියෙන්නේ බාගෙට. ඒ පාර මොකද වෙන්නේ? ඉන්න ළමයින්ට දූවිල්ල. අයි දැන් අර බාගෙට කපරාරු කරලා හැමතැනම මේවා දාලා ඉන්න ඇයට ඇස්මා. දැන් මේ දවස්වල එක පවුලක් මම බලනවා මේ ගෙදර පුදුමාකාර දූවිල්ලක්. මොකද දැන් මේ ගේ හදලා තියෙන ප්ලෑන මං හිතන්නේ මේක අපේ හදන්න බැරි ගයක් ඒක. ලොකු ප්ලෑන් එකක්. හැබැයි හම්බෙච්ච සල්ලි ටිකත් ඉවරයි. දැන් කොහොම සිමෙන්ති වැඩි වෙලා දැන් හොඳටම තරු පෙනිලා ඉන්නේ. ඉතින් ඊටු ටික හදා ගන්නත් බෑ. ඒ ගෙදර ඉන්නත් බෑ. දැන් ડોක්ටර්ස්ලා කියලා තියෙනවා මේ දූවිල්ලත් එක්ක හිටියොත් මේ ළමයින්ගේ පෙනහළු නරක් වෙයි කියලා. ඉතින් අන්න එහෙම හසන්ත මහත්තයා මිනිස්සු ගිහිල්ලා විශාල ආගාධවල පැටලෙනවා. එක පැත්තකින් තමන්ගේ ආදායමට ගැලපෙන විදිහට වියදම කළමනාකරණය කරගන්න බෑ. අනිත් පැත්තෙන් දැන් අපේ තියෙන දැන් ආශාවන් දැන් ආශාව කළමනාකරණය කරගන්න බැරි එක. දැන් උදාහරණයක් කියලා දැන් අපි හැමෝම දැන් කෙනෙකුට ආසයි දෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් කාර් කියන එක ගත්තාම එක එක බ්‍රෑන්ඩ් තියෙනවා, එක එක මොඩල්ස් තියෙනවා. විශාල විදිහේ ශේෂ්ඨයක් මේක. දැන් සබන් කෑල්ලක් ගත්තත් හසන්ත මහත්තයා ඒක විශාල ශේෂ්ඨයක් අද අලුත් වෙළඳ පොලේ. මේ හැම එකක්ම මේ භාණ්ඩ කියනවා විශාල විදිහේ වේරියේෂන්ස් හදලා තියෙනවා. ඒතර ඒවා ආශාව ඇති වෙන විදිහේ අපිව පොළඹවන උපක්‍රම මේ වෙළඳ පොළ ආර්ථිකය ඇතුලේ තදින් තියෙනවා. දැන් උදාහරණයකට අපි ගත්තොත් ටීවී එක දිහා බලන් හිටියාම කේක දේවල් බලන් හිටියාම මිනිස්සුන්ට මේවා දදා මිනිසුන් අවුස්ස පොළඹවනවා එක පැත්තකින්. ඒතර මිනිස්සුන්ට හම්බෙන සල්ලි ටික මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ දැන් මම කොහොමද වියදම් කරන්නේ. දැන් ඉස්සර මට මතකයි හසන්ත මහත්තයා දැන් ওই රට ගිහිල්ලා එන අය ගෙනාවා විශාල විදිහේ මේ කැසට් මට මතකයි අර සෙටප් කියලා අපි කියන්නේ ඒ කාලේ. සමහර ටීවී ගෙනාවා ගෙදර සාලේ ඉඩ නැහැ ඒවා තියාගන්න. මට මතකයි මුල් දවස්වල මේ ෆ්‍රිජ් එක ගෙනහලා තිබ්බේ සාලේ. ඒ මුල්ම කාලේ. දැන් ටිකක් අපිට වැඩිය හොඳයි. ඉතින් ඒ නිසා දැන් අන්න එහෙම අර අපේ මිනිස්සුන්ට දැන් අර බඩු දැක්කහම දේවල් දැක්කහම ඒවැ සීමාවක් නැහැ. දැන් ওই හසන්ත මහත්තයා නිකන් කල්පනා කරලා බලන්න ඔය ටිකක් සමහර පැතිවල දැන් මට මතකයි මම මනම්පිටියේ වැඩ කරන කාලේ මේ ડોක්ටර් කෙනෙක් හැටියට මේ ওই හිඟුරක් ගොඩ පැත්තේ තියෙනවා කඩවල් ටිකක්. මේ කඩවල් අන්තිමට දෑක ඇත්ත ඉඳලා උගස් තියෙනවා මිනිස්සු ගොවියා. ඒ කියන්නේ දැන් ඔන්න ගොයන් කපන කාලෙට සල්ලි එනවා. එතකොට මේ අය කරන්නේ පුටු ගේනවා අරවා ගේනවා සංගීත සංදර්ශන දානවා එනවා ඒ කාලෙට සංගීත සංදර්ශන දාලා අර ඔක්කොම බඩු ගෙනාලා ප්ලාස්ටික් පුටු අරවා මේව පටවන හොගාලා ගන්නවා හොගාලා මාස 2-3 යනකොට ඊට පස්සේ පෝර ගහලා අරවා මේව ගහලා ඉවරුනහම දැන් සල්ලි නැහැ. ඒ පාර ආයි උගස් තියාගෙන යනවා. ඊට පස්සේ දීදී වෙනසා ගන්න. මෙන්න මෙහෙම හසන්ත මහත්තයා දැන් අපේ ග්‍රාමීය සමාජවල අය ඊළඟට හසන්ත මහත්තයා ගන්නකො දැන් අර මේ අපේ දැන් අර මයික්‍රෝ සමාගම් ණය දෙන වැඩි. දැන් පොඩි නිකන් ගමක ගිහිල්ලා බාන්න අර බයිසිකල් ගත්ත කට්ටියක් ඉන්නවා. ඔය කට්ටිය එනකොට දැන් ඔය අපේ ඉන්න හරියෙත් මන් දැකලා තියෙන පොඩි මේ තේ වතු වල මිනිස්සු ඉන්නේ. මේ මිනිස්සු හැමදාම මේ තේ පඳුරු අස්සේ හැංගෙනවා. මම බැලුවා මොකද කියලා අර බයිසිකල් කට්ටිය එනවා. ණය එකතු කරා. ඒ කියන්නේ අර මිනිස්සුට ණය දීලා සමහරට 28යි 30යි පොලියට. දැන් මිනිස්සුන්ට හම්බ කරන එක ණයට ගෙව්වහම ජීවත් වෙන්න විදිහ. ඒකල්ල මිනිස්සු ණය ගන්න එක නතර කරන්නෙත් නැහැ. ඒසා හසන්ත මහත්තයා දැන් මේ සකසුරුවම සහ මේ කියන කතාව අපේ විවිධ පැතිවල අපි ගත්ත සමහරට වෛද්‍යවරු දැන් සමහරට ලොකු මට්ටමේ අය දැන් සමහරලාට දැන් මට මතකයි එක සැරයක් එක ටිකක් ඉහළ මට්ටමේ යුවලක් මේ මට ආවා රණ්ඩු වෙලා ඊට පස්සේ මට මතකයි නෝනා මහත්තයාට ගහලා තිබුණ උණු වතුර බාල්දියකින් ඔන්න ඔහම ලොකු යුද්ධයක් ගිහිල්ලා ගෙදර. පස්සේ බලනකොට ටිකක් වෙලා බලනකොට දැන් මෙතන වෙලා තියෙන්නේ දැන් මේ අයට හම්බෙච්ච වාහනේ පර්මිට් හම්බුණා රජයේ නිලධාරීන්ට. විශාල වාහනයක් ගෙනහල්ලා. එතකොට දැන් මේ නෝනා මට කිව්වා මෙයා මාසෙකට 1,40,000ක් ගෙවන්න ඕනලු. ලීස් එක. හැබැයි දැන් එයාගේ ආදායම ගත්තාම ලීස් එක සම්පූර්ණයෙන් ගෙවුවාම පඩි ඉවරයි. ඊට පස්සේ මේගොල්ලෝ ඉන්නේ රෙන්ට් එකක් තියෙනවා. ඒ රෙන්ට් එක ගෙවුවාම ගෙදර
ඒකට යනවා 65000ක් විතර ඉන්න ගෙට. ඊට පස්සේ කෑම බීමට සල්ලි දෙන්නේ නෝනගේ තාත්තා. ඉතින් මෙන්න මෙහෙම මහා අවුලක පැටලිලා ඉන්නේ. ඒ පාර දැන් ගෙදර සමගියක් නැහැ. නෝන රණ්ඩු වෙනවා මේ සුදු අලියෙක් වගේ මේ වාහනයක් තියාගෙන දැන් ඒ වාහනේ දුවා ගන්න බෑ මොකද ඉන්ෂුරන්ස් කරලා නැහැ. ඒ නිසා ඒක ගේ ඇතුලේ දාගෙන ඉන්නේ. මොකද ඒක ඉන්ෂුරන්ස් කරන් ලොකු ගාණක් යනවා. ඉතින් මෙහෙම හසන්ත මහත්තයා දැන් අපි හිතුවට දැන් මේ ග්‍රාමීය මට්ටමේ මිනිස්සු තමයි මේ අමාරු වල වැටෙන්නේ කියලා. ඉතා ඉහළ මට්ටමේ කට්ටිය මීට අමාරු. දැන් රජයවල් පිටින් අමාරු වෙట్లా තියෙනවා මේ දවස්වල. නිසා දැන් අර මුදල් කළමනාකරණය කියන කාරණාව තමන්ට ආදායමට හරියනව වියදම් කරන්නේ කොහොමද? සහ අර ප්‍රයිටයිස් කියලා එකක් තියෙනවනේ. මම වැඩියෙන් ඉස්සෙල්ලා වියදම් කරන්න ඕන. මොනකටද මම වැඩිපුර වියදම් කරන්න ඕන? කොහොමද අපි අවශ්‍යතාවයෙන් ආසාව වෙන් කරගන්නේ? දැන් උදාහරණයකට දැන් මට මතකයි මම මේ ළඟදී බෙල්ට් එකක් ගන්න ගියා කඩේකට. ගියාම හසන්ත මහත්තයා බෙල්ට් තියෙනවා රුපියල් 8000 10000 ඉඳලා බෙල්ට් තියෙනවා. ඇත්තටම අපේ මූලික අවශ්‍යතාවය තියෙන මේ කලිසම් පහලට යන එක පොඩ්ඩක් නතර කරගන්න. දැන් ඒකට ඕන රුපියල් 8000 බඳින්න පුළුවන් 10000 බඳින්න පුළුවන්. තව ඕන රත්තරන් කෑල්ලක් දාලා ඕන නම් තව ලක්ෂ එකමාරක බෙල්ට් එකක් බඳින්න පුළුවන්. ඔහොම එක එක විදිහේ බෙල්ට් තියෙනවා ලෝකේ. හැබැයි දැන් මොලේ දැන් ඔය කඩේකට ගියාම අපිට අපේ මොලේ පාලනය කරගන්න බෑනේ. මොකද අර බ්‍රෑන්ඩඩ් කියලා අපි කියනවා දැන්. අපි කැමති බ්‍රෑන්ඩඩ් එකක් ගන්න. ඒ දැන් මෙහෙම බ්‍රෑන්ඩඩ් වුණාම ඒකේ ඩියුරබිලිටි ඒවා ක්වොලිටි එකක් තියෙනවා මම නෑ කියන්නේ නැහැ. නමුත් අපිට පොඩ්ඩක් මධ්‍යස්ථ මේක දිහා ටිකක් බලන්න පුළුවන්. සාමාන්‍ය රුපියල් 1500ක 2000කට සාමාන්‍ය බෙල්ට් එකක් දාලා මිස්සුන්ට ඉන්න පුළුවන්. හැබැයි සමහර අය බැලුවාම රුපියල් 10 දැන් ඔය අපිට එන සමහර ළමයි අරන් බැලුවාම එක ළමයෙක් එනවා ඒ දෙමව්පිය පුදුමාකාර විදිහේ අසහනයෙන් ඉන්නේ මොකද මේ ළමයා අඳින්නේ 8 10 10 ටී-ෂර්ට්. දාන සපත්තුක 10යි. සාමාන්‍ය සපත්තු අරන් දෙන්නවත් බෑ. මොකද මේ මොලේ හැදිලා තියෙන්නේ අමුතුම විදිහකට. ඉතින් අන්න එහෙම හසන්ත මහත්තයා මේක ටිකක් පළල් මාතෘකාවක් එක පැත්තකින් වෙළඳ පොළ ආර්ථිකය අපේ සල්ලි ටික හුරා කණ්ඩ විවිධ උපක්‍රම යොදනවා. අනිත් පැත්තෙන් අපිට අවශ්‍ය භාණ්ඩ සහ අනවශ්‍ය භාණ්ඩ හොගාලා නිෂ්පාදනය කරනවා. දැන් මේ සමහර භාණ්ඩ ගත්තාම අපිට වැඩක් නැහැ. ඒවට අපේ මොළේ ඇතුලේ ඒක අවශ්‍යයි කියලා හදලා තියෙනවා. ඒ අවශ්‍යතාවයේ දැන් ඔය මාධ්‍ය වලින් ඇවිල්ලා හරි කවුරු හරි දැන් කම්පැනියක් භාණ්ඩයක් හදලා ඒක ඇත්තටම අපිට අවශ්‍ය ගන්න නෙවෙයි. අපේ ඔළුවේ ඇතුලේ හදනවා ඒ ගල්ලිය ඇවිල්ලා ඒක අවශ්‍යයි කියලා අපිට. ඔන්න දැන් ඒ පාර වෙන ප්‍රශ්නයක් ඇවිල්ලා. හරි ඊළඟට අනිත් පැත්තෙන් මේ සියලු ප්‍රශ්න ඇවිල්ලා ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? මිනිහට තණ්හාව කළමනාකරණය කරගන්නත් බෑ. එන ආදායම බැලන්ස් කරගන්නත් බෑ. වියදම් බැලන්ස් කරගන්නත් බැරුව රටක් හැටියට අපි අමාරු වැටලා තියෙනවා. පුද්ගලයෝ හැටියට අපි අමාරු වැටලා තියෙනවා. මම හිතනවා මේක ගැන අපි ටිකක් ගැඹුරින් මීට වඩා සාකච්ඡා කළ යුතු වැදගත් මාතෘකාවක්. බලාගෙන ගියාම සකසුරුවම ගැන මනෝවිද්‍යාත්මක විග්‍රහයක් තියෙනවා. මේක මොලෙත් එක්ක කරන ගනුදෙනුවක් බවටත් පත් වෙලා තියෙනවා. ඔබ ණය පිළිබඳව සඳහන් කරන තේ පඳුරු වශයෙන් හැංගෙන කට්ටිය තේ පඳුරු වශයෙන් හැංගෙන පුද්ගලයෝ විතරක් නෙවෙයි සමහරට රටවල් හැටියටත් හැංගෙන්න වෙන වෙලාවල් තියෙනවා. ඔය ණය කියන එක ණය නොගෙන ඉන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ණය ගන්න වෙන අවස්ථා තියෙනවා. පුද්ගලයන්ට ආයතන වලට රටවල් වලට එහෙම ණය ගන්න ඕන. ණය ගන්නෙ මොකටද කියලා අපි ටිකක් හිතන්න ඕන. ආයෝජනය කරන්න ණය ගන්න නම් හරි හොඳයි. ආයෝජනය කරලා ප්‍රතිලාභ ගන්න පුළුවන්, ලාභ වාසි ගන්න පුළුවන්. හැබැයි පරිභෝජනය කරන්න ණය ගත්තොත් ඒක ලොකු ප්‍රශ්නයක්. මේක පුද්ගලයෝ හැටියටත්, පවුල් හැටියටත්, සමාජයක් හැටියටත් හිතන්න ඕන කාරණාවක්. ධම්මේ කල්පගේ මහත්මයා අපි මේක සංකල්පීය පදනමකින් කතා කරන්න ඕන. සකසතුමා කළමනා කරන විශේෂයක් තියෙන අපි සකසුරුවම ගැන කතා කරමු. කල්පගේ මහත්මයා. හසන්තදලු වෛද්‍යතුමනි, කන්තිකම්මතුමනි, අපි මේ දොරමඩලාවේ වසර 20කට වඩා වැඩි කාලයක ප්‍රේක්ෂකයෝ. හසන්ත මම හැමදාම මේ පොත් තියාගෙන දොරමඩලාව නරඹනකොට සටහන් ගන්නවා. ඔබ මේ වැඩසටහනට මට ආරාධනය කරාම මම ඔය සටහන් පොත් බැලුවම මට පෙනී ගියා මේ විෂය ගැන විවිධ ආකාරයෙන් විවිධ පැතිවලින් බලලා කරලා කතා බහ කරලා තිනවා. මම කරේ ඇත්තට මේ වගේ මේ ගොනු කිරීමක් කරලා මේ අපි සාමාන්‍යයෙන් අපේ වැඩසටහන් වල කරන කියන දේවත් එක්කත් ඒවා එකමුසු කළා යමක් බෙදා හදා ගැනීම තමයි අරමුණ උනේ. මොකද මේ ඔබ හොඳ වැඩසටහනක් කරා කාලයකට ඉස්සෙල්ලා මේ උගත් පාඩම් කියලා මට මතකයි මේ මහාචාර්ය කාලු ෆොන්සේක මැතිතුමා දෙවතාවක් මේ වැඩසටහනට සහභාගී වුණා. මෙතනදී මේ මොකක්ද මේ ලර්නින් කියලා කියන්නේ, හැදෑරීම කියලා කියන්නේ අපි යමක් කරන්න දරන උත්සාහය, අර trying out උත්සාහය සහ අසමත් වීම failure.
අසමත් වීම. ඉතින් ඔය අපි දරන උත්සාහය සහ අසමත් වීමේ ප්‍රතිඵලය තමයි අවසානයේදී හැදෑරීම වෙන්නේ. ඉතින් අපි ඔය හදාරපු දේවල් කීපයක් තමයි බෙදා හදා ගන්න උත්සාහ කරන්නේ ඔබත් එක්ක. මේ අපි අර PIM ආයතනයේ හිටපු මහාචාර්යවරයෙක් උදිත ලියනගේ මැතිතුමා ලංකාවට විශාල සේවාවක් අලෙවිකරණයට කරපු පුද්ගලෙක්. රටේ අවාසනාවකට වගේ එතුමා දැන් වෙනුණා මීට වසර 5කට පමණ කලින්. එතුමා හැමතිස්සෙම කියන්නේ ඕනම සංකල්පයක් ගැන කතා කරනකොට be brilliant with your basics. ඒ කියන්නේ මූලික දේවල් ටික හරියට ප්‍රගුණ කරගන්න. මූලික දේවල් ටික හරියට ප්‍රගුණ කරගන්න. මොකද අර මේ ඔය ෆන්ඩමෙන්ටල්ස් කියනවා මූලික කියන දේවල් මූලික දේවල් කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. දැන් මේ ගොඩනැගිල්ල කොච්චර විශාලට ලොකුවට හැදුවත් ඔක හැදෙන්නේ ෆන්ඩමෙන්ටල් එක මේකේ තියෙන ෆවුන්ඩේෂන් එක නැත්නම් අතිවාරම. ඉතින් අපි ඔන්න ඔය දිහා බලලා මේ සැකසුරුවම එහෙම නැත්නම් අර පිරිමැස්ම ඔන්න ඔය ගැන කතා කරොත් අපිට මේ තියෙන සම්පත් වලින් මා හිතනවා අපි දේවල් දෙකක් කර කියාගත යුතුයි. එකක් තමයි තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජනය ගැනීම. දෙක නාස්තිය අවම කිරීම. ඔය දෙකෙන්ම වෙන්නේ සම්පත් වලින් අපිට ඒ ගත යුතු ඵල ප්‍රයෝජනය ගැනීම. තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජනය ගැනීම, නාස්තිය අවම කිරීම. ඔය දෙකෙන්ම හරි විදියට ඒ ප්‍රයෝජනය ගත්තේ නැත්නම් අපි ඒ තියෙන සම්පත් වලින් වැඩදායි දෙයක් නොකලා වෙනවා. දැන් අපිට ගත්තොත් අපිට මේ තියෙන සම්පත් අපි ගත්තොත් එහෙම අපිට තියෙනවා ස්වභාවික සම්පත් තියෙනවා, භෞතික සම්පත් තියෙනවා, මානව සම්පත තියෙනවා. රටක් හැටියට අපි ගත්තොත් එහෙම අපිට තියෙන මේ ස්වභාවික සම්පත මහ පොළොව, සාගර කලාපය, භූ සම්පත් හා ස්වභාව සෞන්දර්යය. අපි මේ වගේ තාමත් ඇති වෙන්න ප්‍රයෝජනෙ අරගෙන තියෙනවද? දැන් අපි පාසල යන කාලේ කතගම මහත්තයෝ අපි ඉගෙන ගත්තේ මොකක්ද? තිරිඟු වැරෙන්න අනිත් ඕනම දෙයක් මේ මහ පොළොවේ වැවෙනවායි කියලා අපි කිව්වේ කාලා විසි කරන අඹ ඇටේ පවා වැවෙනවායි කියලා. නමුත් අපි ඒ ප්‍රයෝජනය හරියාකාරයෙන් මේ මහ පොළොවෙන් අපි අරගෙන තියෙනවද? අපේ වෛද්‍යතුමා කියවා වගේ අපි දැන් ආර්ථිකමය වශයෙන් මේ වකවානුවේ ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙලා තියෙනවා. මොකද අපේ අපනයන ආදායම අඩුයි, ආනයන වියදම වැඩි. ඉතින් ඒක තමයි මේ ප්‍රශ්නෙට මූලික හේතුව වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ මහ පොළොවෙන් අපේ මහ පොළොවෙන් අපි ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය අරගෙන තියෙනවද? දැන් බලන්න සරල විදිහට කිව්වොත් අපි මේක ඔබ මේ වැඩසටහනේ සාකච්ඡා කරා. දැන් මේ පොළොවේ ගත්තොත් එහෙම අපේ ශ්‍රී ලංකා භූමියේ ගත්තොත් එහෙම අවුරුද්ද පුරාම වැවෙන පළතුරු තුනක් අපි උදාහරණයකට කිව්වොත් එහෙම පැපොල්, අන්නාසි, කෙසෙල්. නමුත් මේ දේවල් තීදී අපි මේවා හරි විදිහට මේ රටේ මේවා ප්‍රවර්ධනය කරනවද? එහෙම නැත්නම් විවිධ අලෙවි ක්‍රම මාර්ගයෙන් අර පිටින් එන දේමද අපි වෛද්‍යතුමා කිව්වා මෙන් ප්‍රවර්ධනය කරන්න උත්සාහ කරන්නේ. දැන් බලන්න අපේ මේ ස්වභාවික සම්පත් ගත්තොත් එහෙම මේ රට දැන් අපිට කොච්චර දේවල් තියෙනවද අලෙවි කරලා විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරයේ වගේ දේවල් නගා හිටවලා උපරිමේම මේ තියෙන සම්පත් වලින් ගන්න. දැන් බලන්න මාලදිවින වගේ රටක් ගත්තොත් එහෙම දූපත් 1000 ගාණක් තියෙන රටක්. ওই රටට 1972 ඇවිල්ලා යම් ආකාරයක තක්සේරුවක් කරලා තිනවා. තක්සේරුවක් කරලා කියලා තිනවා කවදාක්වත් මේ රට සංචාරක ව්‍යාපාරේ නගාවන්න පුළුවන් නගා හිටවන්න පුළුවන් රටක් නෙවෙයි කියලා මාලදිවින. මොකද දූපත් පිහිටලා තියෙන ගොඩක් විසිරිලා දූපතකින් දූපතකට යන්න තියෙන ගමනාගමන පහසුකම් අඩුයි. ඒ හින්දා සංචාරක ව්‍යාපාරේ මේ රට හරියන දෙයක් නෙවෙයි. නමුත් 1974 ආපු ඒ රටට ආපු ඉතාලික ජාතිකයෝ 12 දෙනෙක්. ඔවුන්ට පෙනී කියලා තියෙනවා මේ රටේ තියෙනවා sun sea sand. මෙන්න මේ තුන හරි විදිහට ප්‍රවර්ධනය කරොත් එහෙම අපිට කොයිතරම් දෙයක් මේ රටට මේ තියෙන සම්පත් වලින් කර කියා ගන්න පුළුවන්ද? දැන් අද ඔබ දන්නවා අපේ රටට සංචාරකයෝ නාවට 1983 ඉඳලා මේ රටේ පටන් ගත සිවිල් යුද්ධයෙන් වැඩිපුරම ඵල ප්‍රයෝජන නෙලාගත් රටක් බවට පත් වෙලා තිනවා මාලදිවයිනේ. සංචාරක ව්‍යාපාරයෙන් විශාල මුදලක් උපයනවා. දැන් ඔය වගේ අපි ඔය තියෙන සම්පත් වලින් ප්‍රයෝජනය අරගෙන තමයි අපිට ස්වභාවයෙන්ම මේ තියෙන සම්පත් වලින් ඊළඟට සාගර කලාපය අපි තාමත් හරි විදියට තක්සේරුවක් කරලා නැහැ. කොපමණ සම්පත් තියෙනවද, කොපමණ දේවල් අපිට එකෙන් ගන්න පුළුවන්ද කියලා. භෞතික සම්පත් දැන් වෛද්‍යතුමා කිව්වෙත් එක අපි මේ තියෙන භෞතිකව අපි තියෙන සම්පත් අපි ලබා ගන්න දේවල් මේවා අපි නිතර දෙවේලේ ඔය අලෙවි කරන උපක්‍රම වලට ඒවට ගැති වෙලා අනවශ්‍ය විදිහට ඒවා අපි වියහියදම් කරනවාද? දැන් බලන්න අපි මොබයිල් දුරකථනයක් ගත්තොත් එහෙම හැම ළමයෙක්ම ඔය කරලා තියෙන සමීක්ෂණ වලින් කියලා තියෙනවා මාස 9කට අවුරුද්දකට වතාවක් ආසයි ඒ දුරකථනය මාරු කරන්න. අපි දැන් කොපමණ විදේශ විනිමයක් මේ සඳහා රටින් පිට දානවා. දැන් අපි දුරකථනයක් මොබයිල් දුරකථනයක් ලේසියම වසර 4ක් 5ක් පාවිච්චි කරනවාමයි. මේක බිම් වැටලා මොකක් හරි ආබාධයක් එකට නොවුනොත්.
ඉතින් අපි ඔය භෞතික සම්පත් ගන්නකොටත් ඒකෙන් ඒ ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය අරගෙන ඉවර වෙලාද තව සම්පතකට අපි නැත්නම් තව දෙයක් අපි ගන්නෙ. අර ඕනම එක තියෙනවා ඔප්ටිමම් පොයින්ට් කියලා දෙයක්. මොකද අන්න එතනට වෙනකන් ඒකේ ඵලදායීතාවය අරගෙන ඉවරුණාට පස්සේද අපි තව ඒ සම්පතක් ගන්නෙ. ඊළඟට මේ රටේ තියෙන මානව සම්පතෙන් අපි උපරිම ප්‍රයෝජනය ගන්නවාද? මොකද මේ වැඩසටහනෙම ඔබ ගෙනල්ලා තියෙන විද්වතුන් දිහා බැලුවම අපි දැකලා තියෙනවා අද්විතීය කුශලතාවයන්ගෙන් හෙබිපිරිස ඉන්න රටක් ශ්‍රී ලංකාව. අපි NASA ආයතනය ඔබ හොඳින්ම හඳුනන විද්‍යාඥයා ආචාර්ය සරත් ගුණපාල ඔහු ඇවිල්ලා ඒ ඉන්න NASA ආයතනයේ විද්‍යාඥ හොඳම 36 දෙනාගෙන් කෙනෙක් වටපත් වෙලා තිනවා. අපිට ඔය වගේ අර තාක්ෂණික ක්ෂේත්‍රයේ IT ක්ෂේත්‍රයේ විවිධ ක්ෂේත්‍රවල බොහෝ දෙනා ඒ ප්‍රයෝජනේ අපි උපරිම වශයෙන් අරගෙන තියෙනවා. දැන් ඇත්තටම මේ දේ කරන්න රටක මේ තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජනය ගන්න නාස්තිය අවම කරන්න මම හිතනවා අපිට දැක්මක් අවශ්‍යයි. හොඳම දැක්මක් මේ රටට තිබිලා තියෙනවා කෘෂි ආර්ථිකයක් තිබිච්ච යුගයක අර පරාක්‍රමබාහු රජුරුවන්ගේ. ඔහු කිව්වේ මොකක්ද මේ පොළවට වැටෙන කිසිම දිය බිඳක් සාගරයට නොයවා ඒක කෘෂිකර්මාන්තය සඳහා අපි භාවිතා කරමු. ඉතින් අපි පෙරදිග ධාන්‍යාගාරය කියන නාමාවලිය ඒ ප්‍රතිඵලයක් හැටියට ලැබුවා. දැන් බලන්න කොයිතාක් දුරට මේ නාස්තිය අවම කරලා දේවල් වලින් උපරිම ප්‍රයෝජන ගන්නවද රටවල්. හසන්ත අපි ගත්තොත් එහෙම මේ ජපානය වගේ රටවල් ඔබ ගිහිල්ලා තියෙනවා ඔබ ඉඳලා තියෙනවා. දැන් මේ ජපානයට ඕන කරා වරක් ඔවුන්ගේ මේ හදන්න දුම්රිය මාර්ගයක් නැගෙනහිර ප්‍රදේශයට ඔබ දන්නවා ජපානයේ කඳු බොහොමයක් තියෙන රටක් කඳු 6193ක් ඒ රටේ තියෙනවා කියලා ඔවුන් පිළිගන්නවා. තීන භූමියනුත් වාසස්ථානයේ සඳහා සුදුසු 128ක වගේ ප්‍රමාණයක් කියා කියනවා. ඉතින් මොවුන්ට ඕන වුණා මේ අර ජපනීස් රේල්වේ තමයි ජපානයේ තියෙන ප්‍රසිද්ධතම මේ රේල් සමාගම රජයෙන් තමයි ඒක පවත්වාගෙන යන්නේ. ඔවුන්ට ඕන වුණා නැගෙනහිර දිශාවට ජපානයේ ටෝකියෝ නගරේ ඉඳලා රේල් ලයින් එකක් දාන්න පිටතට. ගොඩක් එළිය පළාත් කීපයකටම යන්න. මේක කරනකොට උන්ට පෙනී ගියා බොහෝ කඳු සිදුරු කරගෙන ඔවුන්ට යන්න වෙනවා මේ රේල් ලයින් එක දාන්න. එක කන්දක් සිදුරු කරගෙන උමගයක් හදනකොට නොසිතූ නොපැතූ දෙයකට උන්ට මුහුණ දෙන්න සිදු වුණා විශාල ජල සිරාවක් එකෙන් එන්න ගත්තා. මේ ඒක බාර හිටපු ඉංජිනේරුවරු දවස් දෙකකට වැඩ නැවැත්තුවා ටෝකියෝ නගරයට ඇවිල්ලා බලන්න පොඩ්ඩක් මේ සැලසුම් බලන්න කොහොමද මේක මේ ළඟ තියෙන ගඟකට යවන්න පුළුවන්. මේ ජලය මේක නාස්ති නොකර ළඟ තියෙන ගඟකට ඒක කොහොමද හරවන්න පුළුවන්. ඔය අතරතුරේදී ඔය දවස් දෙකකට වැඩ නැවැත්තුවේ ඔවුන් මේ ඇතුලේ ඉඳ මේ උමගේ ඇතුලේ හිටපු එක පුද්ගලයෙක් ඔහු මේකෙන් දියපඩක් කරලා මේක පානය කරා. කරාම ඔහුට පෙනී ගියා මේ කම්කරුවෙක් එක වැඩ කරපු මේකේ අමුතුම රසක් තියෙනවා නැවුම් බවක් තියෙනවා. ඔහු එකපාරට හිතන්න ගත්තා ඇයි මේ ජල සිරාව අපි ළඟ තියෙන ගඟකට හරවන්නේ? ඇයි අපි මේක අලෙවි කරන්න පටන් ගන්න නැත්තේ? පස්සේ මේ ඉංජිනේරුව ආවම ඔහු ඒක නිර්දේශ කරා මේ ජල බීලා බලන්න පානය කරලා බලන්න මේකේ තියෙන අමුතු නැවුම් බවක්. අපි මේක ළඟ තියෙන ගඟකට හරවන්නේ නැතුව ඇයි මේ මුවගේ එහා පැත්තේ අපි හදන්නේ නැත්තේ ප්ලාන්ට් එකක් නිෂ්පාදනාගාරයක් හදලා මේක ජලය බොටල් කරලා අපි විකුණමු. පස්සේ මොවුන් මේක සාම්පල් එකක් අරන් ටෙස්ට් කරලා බැලුවම උන්ට පෙනී ගියා ඒ තාක්කල් ජපානයේ පානය සඳහා සියලුම අර ඉන්ග්‍රීඩියන්ට්ස් ඔක්කොම තිබිච්ච හොඳම ජලය කියලා. ඔවුන් මොකද කරේ අර කම්කරුවාගේ අදහස පිළි අරගෙන එහා පැත්තෙන් හදාගෙන ගියා ෆැක්ටරියක් මේක බොටල් ප්ලාන්ට් එකක් මේක මේ බොටල් කරලා විකුණන්න. දැන් මොවුන්ට ඊළඟට ආපු ප්‍රශ්නේ තමයි කොහොමද මේක අපි අලෙවි කරන්නේ? ඔවුන් කිව්වා මොවුන්ගේ ජපනීස් රේල්වේ ලයින් එකේ ඔය දුර ප්‍රදේශවලට යන්නේවට අපි ඇතුලේ ඒකේ භෝජනාගාර තියෙනවා ළඟට ගෙනල්ලා සර්ව් කරනවා. අපි අපේ මේ ජලය විතරක් අපේ මේ අනුසමාගමේ ජලය විතරක් අපි අලෙවි කරමු. ඉතින් මේක පානය කරන්න ගත්ත පිරිස බැලුවා මේ ජලය හරිම නැවුම් බවක් තියෙනවා මේක වෙන කොහෙවත් ගන්නේ නැහැ. ඉතින් මොකද කරේ? අර දුම්රියෙන් බහින කට්ටිය ඕවා හොයාගෙන ගියා ඒ සුපර් මාකට් වලට, ඒ ග්‍රොසරිස් වලට, එහෙම නැත්නම් ඔය රෙස්ටොරන්ට් වලට මේ ජලය. පස්සේ ඒ තැන් වලට මොවුන් මේ බ්‍රෑන්ඩ් එකේ තියෙන ජලය දාන්න ගත්තා. බ්‍රෑන්ඩ් එක පොපියුලර් වුණා කියන්නේ බ්‍රෑන්ඩ් එක ජනගත වුණා. ප්‍රතිඵලයක් හැටියට මොකද උනේ? ඒ බ්‍රෑන්ඩ් එකේ නමින් මොවුන් හදන්න ගත්තා සොෆ්ට් ඩ්‍රින්ක්ස්. එක ජාතියේ සොෆ්ට් ඩ්‍රින්ක්ස්. එතකොට අර ගන්න පුද්ගලයාගේ අදහස උනේ මේකත් අර ජලයෙන්ම හදනේවා කියලා. එතකොට ඒවා පිනදී ගන්න ගත්තා. අවසානයේදී කොයිතාක් දුරට ඒකේ බ්‍රෑන්ඩ් එක ඒ සන්නාමය ප්‍රසිද්ධ වුණාද කිව්වොත් ඒ සන්නාමය භාවිතා කරලා මොවුන් හදන්න ගත්තා ටී කොෆි පවුඩර්. කිසිම ජලයට කිසිම සම්බන්ධයක් නැති දෙයක්. ඒ අණු ආයතනයේ මේ JR ජපනීස් රේල්වේ සමාගමට විශාල මුදලක් ගෙන දෙන ආයතනයක් වටපත් වුණා. මම කියන්න උත්සාහ කරන්නේ අපි මේ හරි විදියට මේ සම්පත් කළමනාකරණය කරනවා නම් සම්පත් හරි විදියට පරිභෝජනය කරනවා නම් සම්පත් හරි විදියට පාවිච්චියට ගන්නවා නම් නාස්ති නොකර බොහෝ දේවල් ඒ දේ තුලින් අපිට කර කියා ගන්න පුළුවන්. අපි ආරම්භයේදී කියමු අපි ඉස්සරහට තව එකක් උදාහරණ කතා කරමු. JR කියන කෙටි නාමයෙන් හැඳින්වෙන ජපාන් රේල්වේ ගැන ඔබතුමා සඳහන් කළා. ඉතින් ලංකාවේ රේල්ලුව ගැන බලන්නකෝ.
ඒ තරම් ඉඩම් තියනවාද මන්ද වෙන කාටවත් ආයතනයකට රේල් පාර දෙපැත්තේ කොච්චර අපි ඉඩමක් සෑහෙන ප්‍රමාණයක් ඇරලා තියෙනවනේ සෑහෙන ප්‍රමාණයක් තියෙනවනේ නේද කන්දක මහත්තයා. ඉතින් ඒක හොඳයි අවශ්‍යයි. එහෙම තියන්න ඕන. ආරක්ෂාව නොඑක ආදී හේතු මත. හැබැයි ඊට වඩා ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද කියලා හිතනවා නම් හොඳයි. හිතලා බලන්න ඕනේ. මොකද ලංකාවේ වැඩිම භූමි ප්‍රමාණයක් හිමි සලකන්නේ මේ දුම්රිය දෙපාර්තමේන්තුවට. දුම්රිය දෙපාර්තමේන්තුවට සෑහෙන ඉඩම් තියෙනවා. කන්දක මහත්තයා. ඇත්තටම හසන්ත මහත්තයා සකසුරුවම ගැන කතා කරනකොට මට මතක් වෙන්නේ මගේ ඈත අතීතය. පුංචි කාලේ අපි කාටත් තිබුණ කැටයක්. ඔය කැටේ මේ පේන්න තියන්නේ නැහැ. ඔක පොළවේ ගේ ඇතුලේ මොකද අපි මැටි ගාපු ගෙවල් තිබුණේ ගොම මැටි ගාපුව පොළවේ එක තැනක යට කරනවා. සතයක් හම්බෙනවා කියන්නේ ලොකු දෙයක්. මොකද පුළුවන් ඉක්මනින් මේ කැටේ පිරවීමේ වුවමනාවක් තමයි අපිට තිබුණේ. අන්තිම කාසියක් දාන්න බැරි වෙනකොට තමයි අපිට කැටේට ගොඩ ගන්න අවසර දෙන්නේ. ඉතින් පුළුවන් තරම් සතයක් හම්බුන ගිහලා ඔකට දානවා. සතේ දාන්න බැරි වුණාම මේ කඩලා ගන්නවා. කඩලා ගත්තාට අපිට ඒක ප්‍රොජෙක්ට් ගන්න දෙන්නේ නැහැ. ඕකත් ගණන් කරලා එකතු කරලා තාත්තා ඔක ලොකු කාසි වලට මාරු කරලා අපි යවන්නේ තැපැල් කන්තෝරුවට. තැපැල් කන්තෝරුවේ තියෙන පුංචි පොතක්. තැපැල් කන්තෝරුවට අපි ගාව තියෙනවා. ඉතිරි කිරීමේ පොතක්. ඔය ටික ගෙනිලා තැපැල් මහත්තයා දුන්නාම මුද්දරයක් කලවනවා වගේ. ඒ විදිහට ඉතුරු කරන්න අපිට පුරුදු කෙරුවා. මම කවදාකවත් හිතුවේ නෑ ඕක ජාතික ඉතිරි කිරීමේ බැංකුව බවට පත් වෙයි කියලා. මොකද මම ඉපදුනේ හොඳ තැනක යටියන්තර ආසනේ. ආචාර්ය එන්.එම්. පෙරේරා මුදල් නැමැති උන්ට තිබුණේ ඉතිරි කිරීමේ වමනාව ලොකුවටම තිබුණ පුජ්‍යලය. මට මතකයි එයත් එක්කලා මම ගමනක් යනකොට සතයක් ඇල්මීනියම් සතයක් තිබුණා. කාටකම ගහින්න තැන සතයක්. මට කිව්වා සතේ ගන්න කියලා. සතයක් කවුරුවත් සතයක් නෙමෙයි අද රුපියල් 5ක් තිබ්බත් නැමෙන්නේ නැහැ කවුරුවත් ගන්න. මම සතේ ගත්තා. මොකද මට ගරු කිරීමක් තිබුණා මේ පුජ්‍යලයට. ඊට පස්සේ කිව්වා ඔය සතේ නැති වුණොත් ලංකාවේ ආණ්ඩුවට සත 18ක් නැති වෙනවා. දැන් මට හිතා ගන්නවත් මෙහෙම කියන්න හදන්නේ මොකද්ද කියලා. ඒක ඔය සතේ හදන්න සත 18ක් යනවා. කියලා 725ක් තියනවද කියලා ඇහුවා. 725 ගත්තා බලන්නකෝ ඔකේ මැද ධාරයක් තියනවද කියලා. ඔකේ තිත් තියනවද බලන්න කිව්වා පොඩියට තියලා. කිව්වා ඔය 725කට වියදමක් යන්න නැතුව අඩුවෙන් හදන්න පුළුවන් කාලයක් තිබ්බා. එන්න හොර සල්ලි ගන්නවා. ඒකයි ඔය කැටයන් දාලා තියෙන්නේ. අපි දැන් සල්ලි වලට කැටයන් දාන්නේ නැහැයි. දැන් මොකද දැන් කාසිය ගහන්නේ ඊට වැඩි මුදලක් යනවා. එහෙනම් මේ හොර කාසිය ගහන්නේ නැහැ. ඉතින් එවැනි දේවල් ඔවුන්ගේ හිතේ යමතුරුන්ගේ තිබුණා. අපි ගාවත් ඒ දැනුම එක්කහුවිලා තිබ්බා. පුංචි කාලේ අපිට පැන්සලක් දුන්නාම ඔය පැන්සල හැමතිස්සෙම තාත්තා බලනවා. ගෙනාවද කොහොමද උල් කරලාද කඩලාද බලනවා. ඉතින් අපිට ආපහු පැන්සලක් කරන් දෙන්නේ අපි අන්තිමටම ඔක ඉවරුනහම. දැන් අන්තිමට ඉවරුණා කිව්වම අඟල් දෙකක් විතර තියෙනවා. තවත් මේක ලියන්න පුළුවන්. මේක ලියන්න බෑ. ඕකට අපේ ගමේ ඉස්කෝලේ හිටියා සුමනපාල කියලා ළමෙක්. එයා ගේනවා අර උණගස් වල අර කෑලි නිකන් අර බටියක් තියෙන කෑල්ල. ඕකට මේක ගහලා දෙනවා අපිට. බලන්න අපේ ඉස්කෝලේ ඒ සකසුරුවම අපිට පුරුදු වෙලා තිබිච්ච ආකාරය අද බෝල් පොයින්ට් පෑනක් බාගෙට ඉවරනවම විසි කරලා දානවා. පරිසරය ගැන හැඟීමකුත් නැහැ, සල්ලි ගැන හැඟීමකුත් නැහැ. ඒ මට්ටමට එක මේක දියුණු වෙලා ලැබෙලා අද නාස්තිය කියන්න බැරි තරමක්. මොකද ඉතිරි කිරීම ගැන දන්නේ නැති මිනිස්සුන්ට නාස්තිය තේරෙන්නේව නැහැ. ගිහිල්ලා අද අපි හෝටල් එකට කන්න ගියොත් එහෙම අර බුෆේ කියලා තියෙන මේ ඒ ක්‍රමයේ තියෙන කඩේකට ගියපුවාම ඒ කණ්ඩ ගිය මිනිහට මුදලාලි ගැන තියෙන වෛරයක්ද කොහෙද? මෙයා නැති කරන්නම ඇති තරම් බෙදා ගන්න ඇති තරම් නෙවෙයි වුවමනා ප්‍රමාණයට වැඩි බෙදා ගන්නවා. තමයිලාට මේ මට හිතන වෙලාවට මුදලාලිත් එක තරහක් තියෙනවා කියලා. කන්න බෑ. ඒ ටික ඔක්කොම දාන්නේ අර කුණු කූඩේට. හැංගීමක් පොඩ්ඩක්වත් නැහැ. හේතුව මෙච්චර අමාරුවෙන් ගොවියෝ මේක නිෂ්පාදනය කරලා මෙතෙන් එනකන් ඇවිදින්න තමයි මේක වෙන්නේ කියලා හැඟීමක් දීලා නැහැ. කොතනද වැරද්ද? වැරද්ද මං කියන්නේ මූලික අධ්‍යාපනය. මූලික අධ්‍යාපනය කියන්නේ මේ පොතපත උගන්වන නෙමෙයි අධ්‍යාපනය කියන්නේ. සමාජයට මිනිස්සු පුරුදු කරලා යවන එක. අර ඒක ඉංග්‍රීසි වචනෙන් තමයි හොඳටම තේරෙන්නේ නර්සරිනේ කියන්නේ. අපි ළමයි දැන් අපි තවානක වත්තක තවානක තියෙන්නේ නර්සරියට අපි කියන්නේ. ඒ වත්ත දියුණු කිරීම සඳහා පැල හදන තැන. අපි දැන් ළමයිත් නර්සරියට යවනවා. නර්සරිය කියලා උකට කියන්නේ. ඒ කියන්නේ සමාජයට ළමයි හදන තැන.
එතන ඉඳලම මේ පළපුරු මේ ඉතිරි කිරීම පුරුදු කරලා තිබ්බොත් මේ රට අද තියෙන තැනට නම් එන්නේ නැහැ. මීට අවුරුදු ගානකට එහා පැත්තේ තිබිච්ච තැන නෙමෙයි අද තියෙන රට. අපිට ලොකු ඉලක්කම් තේරෙන්නේ නැහැ. ලෝකෙට කොච්චර අපි ණයද, ණය වාරිකයකට කොච්චර ගෙවන්න තියෙනවද අපි අපිට තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ ඉතින් ඒ විශේෂ කරන අය. නමුත් අපිට දැනෙනවා ලොකු ප්‍රශ්නයක රට තියෙනවා කියලා. හරිද? ඒ තැනට ආවේ මේ අපි මේ පුංචි නොසැලකීමම නිසා. ඒ හින්දා සමහර විටක මොකද ඔය අංගුත්තර නිකායේ සිංහලවද සූත්‍රය මම හිතන්නේ තියෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන අපූර්ව දෙයක්. කොහොමද අපි මේක සල්ලි පරිස්සම් කරන්නේ? ධනෙ පරිස්සම් කරන්නේ. ඒකේන භෝග බුංජය. එක කොටසක් අපි පාවිච්චි කරනවා. ද්විකම්මං ප්‍රයෝජනං. ඔකේ කොටස් දෙකක් ප්‍රයෝජනය සඳහා යොදනවා. තතුත්පන්ත නිදාපෙය කියන්නේ හතරේ එකක් නිදන් කරනවා. ආපදාසු භවිෂති. ආපදාවකදී ප්‍රයෝජනට ගන්න. ඔය හතර ඔය ඒ ඉතුරු කිරීම හතරවෙනි කොටසේ ඉතුරු කිරීමක් මං හිතන්නේ කවුරුවක් හොයරි කරනවා ඇති කියලා. අද බැංකුවකට ගිණුමක් කරලා බැංකුවට ගිණුමට සල්ලි දාන්නේ ඇත්තට වශයෙන්ම සල්ලි ඉතුරු කරලා උවමනාවකට ගන්න නෙවෙයි. ඒ ගිණුම කොච්චර කල් පරණ වෙනවද කොහොමද ගිණුම ගනුදෙනු කරන්නේ කියලා. ඊට පස්සේ බැංකුවෙන් ණයක් ගන්න තියෙන දෙක තමයි මේ බැංකු පොත. ඒකට බැංකුවේ ගිණුමක් අරිනවා මිසක ඉතිරි කිරීම සඳහා ගිණුමක් අරිනවා මම නම් දැකලා නැහැ. මොකද මම දකින එක්තරා එක පුජ්‍යලෙක් හිටියා. එයා බැංකුව එයා මේ ගිණුමක් කරලා සල්ලි දාලා ආයෙ චෙක් එක ලියලා සල්ලි අරගෙන ආයෙත් සල්ලි දානවා. මෙහෙම එකම සල්ලි ප්‍රමාණයක් මාසයක් ඇතුළත කීප සැරයක් මේ ගනුදෙනුව යනවා මේ ගිණුම හරහා. මම ඇයි ඔය දැන් කොහොම කරන්නේ? එහෙම සල්ලි හුවමාරු වෙනකොටලු බැංකුවේ මැනේජර්ගෙන් ගන්න පුළට සහතිකයක් තියෙන්නේ මෙයා හොඳ ව්‍යාපාරිකයෙක් කියලා හැමතිස්සෙම සල්ලි මාරු වෙනවා. මෙවැනි තැනට ඇවිදින්න. ඇවිල්ලා තමයි මේ අමාරු වැටෙන තැන් වලට අපි වැටෙන්නේ. ඒ හින්දා හොඳ වැඩසටහනක් අද. මොකද සකසුරුවම ගැන අපි කතා කරන එක. මොකද සකසුරුවමේදී අපි මුදල් විතරක් නෙමෙයි. ආහාරත් ප්‍රශ්නයක්. මොකද අපි හාල් කිලෝ එකක් රුපියල් 160ට 175ට එන තැනට ඇවිල්ලා. මේ සියල්ලටම වැරදීම තමයි සකසුරුවම නැතිකම. ගොවියෙක් හැටියට ගොවියොත් එක්ක ඉන්න මම දන්නවා කුඹුරේ මුල ඉඳලම සකසුරුවමක් නැහැ. පටන් ගන්න තැන ඉඳලම තියෙන නාස්තිය. අර පැත්තෙන් වතුර එනවා ඇලේ. දූරේ යනවා ඇලේ වතුර. ඇලවල ඇටලා. සකසුරුවමක් නැහැ. ඒක කුඹුරට ගැනීමක් නැහැ. ඔහේ යනවා. එතන ඒ වතුර නාස්ති වීම මෙතන. අද දැන් මේක ඒකට වන්දි ගෙවනවා. අද විදුලිය නැහැ. දැන් අද ඇලවල් වහලා. මුගක් දෙයක් වල ඇලවල් වහලයි සකසුරුවම අවශ්‍යයි. මොකද ජලාශය වතුර පෙරෙන්න ඕන. එහෙම නැතුවට එහෙම ලයිට් දී ගන්න බැරි වෙයි. ඒ පැත්තෙන් එක වහනවා. නමුත් මම දැක්කා ඒ වතුර එහෙමම යනවා පාවිච්චියට ගන්න නැතුව. ඊට පස්සේ ඒක කුඹුරට ගත්තට පස්සේ මේ කුඹුරේ විශාල පෝර ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ වල්ගස් කුණු වෙලා එහෙම නැත්නම් වතුර දිගේ ආපුවා රොම් මඩ තියලා. මෙතන ඉඳලම කරන්නේ නාස්තිය. මේක ට්‍රැක්ටරයක් දාලා හාලා හොදලා වතුර ටික උඩ පා කරලා සියලුම සරුපස් ටික නාස්ති කරනවා. ඒ ටික නවතින්න ගිහිල්ලා ආපුවා මීගමේ කලපු වැච්චවා. කුඹුර නෙමෙයි. එතන ඉඳලා. ඊට පස්සේ වී වපුරන කොටත් වී වපුරන්න ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය හොඳට දැනගෙනයි අපේ මිනිස්සු අතේ බරට ගන්නවා කියලා කියන්නේ. අතේ බරට ගන්නවා නාස්ති වෙන එක නවත්තන්න. දැන් නැහැ. මේ ළඟදී මම එක්කෙනෙකුට තල වගේක් වපුරන්න කියනවා. මෙයා ගත්ත ගමන්ම ගහගෙන ගියා. තල ටික වපුරගෙන ගියා. මම බය වෙලා කෑ ගහලා නැවැත්තුවා. අක්කර 5ක් විතර වගා කරන්න පුළුවන් කොතිමුණු තල ටික අක්කර භාගයකදී භාගයක් ඉවරයි. දැන් සකසුරුවම මේ ගැන දන්නේ නැහැ. නමුත් ඉස්සර මිනිස්සු මේකට වැලි ටිකක් කලවම් කරලා අතේ බර හදාගන්න. ඒකට තල ටික කලවම් කරලා අතේ බර ගත්තේ එහෙමයි. ඊට පස්සේ තමයි ඉහගෙන ගියේ. සකසුරුවම නැහැ. නාස්තිය හැමතැනම. ඉතින් අපිට සිද්ධ වෙන්නේ ඒකේ ප්‍රතිඵලය හැටියට සාමාන්‍යයෙන් රුපියල් 100කට විතර ගන්න පුළුවන් හාල් කිලෝයකට 160ක් ගෙවන්න වෙනවා. එතකොට ඒ ජාතියට පුළුවන් ද ඔලුව උස්සන්න. මම අහන්නේ ඒකයි. ඒ රජයකට පුළුවන් ද ඒගොල්ලෝ පවත්වාගෙන යන්නේ රට. එඳා ඔක්කොම මේකට එකතු වෙන්න ඕනේ. සේරම පුංචි ළමයාගේ ඉඳලා ඉහළම රාජ්‍ය පාලකයා දක්වාම සකසුරුවම ඉගෙන ගන්න ඕන කාලෙක තමයි
මේ වැඩසටහනද මේක ඇතුළට මේ පවත්තන්න. ඒකට ස්තුතියි ඇත්තටම. මේ වගේ 10ක්වත් තියෙන සකසුරුවම තමයි උගන්වන්න තියෙන්නේ. වෙන මොකවත් මේ රටට ඉගෙන උගන්වන්න අවශ්‍ය නැති මට්ටමට දැනුම තියෙනවා මේ රට මිනිස්සු ගාව. නැත්තේ සකසුරුවම් පිළිබඳ දැනුම. කන්දේක මහත්තයා දුප්පත් රටවල පෝසත් මිනිස්සු ඉන්නවා. මට හිතෙනවා අපි පෝසත් රටක දුප්පත් මිනිස්සු කියලා. නිකමට හිතන්න බලන්න මාලදිවයින පිළිබඳව සඳහන් කළා. මාලදිවයිනේ තියෙන්නේ මොනවද කියලා කිව්වා. හැබැයි අද සංචාරක ව්‍යාපාරයෙන් ඒ රට කොයිතරම් සමුද්‍රයටපත් වෙලාද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේ කටුනායකට බැහැලා පැය භාගයකින් ආයි මාලදිවයිනේ යනවා. අපේ නැත්තේ මොනවද කියලා කියන්නකො. මහා වනාන්තරයේ වුණනම් වනාන්තරය සිංහරාජයේ වගේ සුන්දර ලෝක පූජිත වනාන්තරයක් තියෙන රටක්. අලි බලන්න ඕන නම් අලි, මහා මුහුද ඕන නම් ලස්සන මුහුදුරල ඕන නම් හික්කඩු අරුගම්බේ යන්න ඕන. සීගිරිය වගේ ලෝක උරුමයක් බලන්න ඕන නම් තියෙනවා. අනුරාධපුරයේ පොළොන්නරුව ගියාම විශාල ජාතික උරුමයක්. මේ ඔක්කොම තියෙනවා. සීතල ඕන නම් නුවරඑළිය පැය 3ක් ඇතුළත උණුසුම ඕන නම් හම්බන්තොටට එන්න පුළුවන්. පාරවලුත් තියෙනවා. මේ ඔක්කොම තියෙනවා. පෝසත් රටන්නේ ලස්සනට ඉර එළිය වැටෙනවා. වැහි කාලෙට වැස්ස තියෙනවා. බලන්නකො කොළ පාට නිල්ල තියෙනවා. මේ ඔක්කොමත් තියෙනවා. ගංගාවල වතුරක් තියෙනවා. හිඳෙන කාලවලත් තියෙනවා. නියං කාලෙට ඒක වෙන කතාවක්. හැබැයි බලන්න කොහොම ගංගාවල් තියෙනවද කියලා මේ අහල පහල රටක ළඟ ළඟ මේ ඔක්කොම තියාගෙන මෙච්චර පෝසත් රටේ මිනිස්සු දුප්පත් උනේ ඇයි? මේක නම් මහ බරපතල ප්‍රශ්නයක්. බරපතල ලෙස කතා කරන්න ඕන ප්‍රශ්නයක්. මෙච්චර පෝසත් රටක මිනිස්සු දුප්පත් උනේ ඇයි? මිනිස්සු ණය උනේ ඇයි? මේක දවසක දෙකක ප්‍රශ්නයක් නෙමෙයි. මේ අපි කියන්න අපිට කියන්න බෑ මේ ඊයේ පෙරේදා පටන් මේක කාලයක් තිස්සේ මේක අපි ණය බරිත රටක් බවට පත් වෙලා. එහෙම උනේ ඇයි කියලා අපි කතා කරමු. ඒකට සකසුරුවමෙන් පිළියම් තියනවාද කියලා තමයි මේ කතා කරන්නේ. සිරිලක ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි. සකසුරුවම ගැනයි දොර මඩලාවෙන් කතා කරන වෛද්‍යතුමා කාලයක් තිස්සේ දොර මඩලාවේ සකසුරුවම නාස්ති නොකිරීම ගැන කතා කරලා තියෙනවා. ආපදාසු භවිස්සති කියලා ඒ ගාථාවේ පාඨය අරගෙන අපේ හාරිස්පත්තුවේ හාමුදුරු මුල්ම කාලේ හරි ගැඹුරු විග්‍රහයක් කරලා තියෙනවා. අපේ මාදුලාවේ සෝබිත හාමුදුරුව හරි කදිමට හරි ලස්සනට ඕනම කෙනෙකුට වැටහෙන විදිහට මේවා පැහැදිලි කරලා තියෙනවා. මට විතක හිතෙනවා අපි නිකන් මේ නාස්ති නොකිරීම ගැන කතා කරලා කාලේ නාස්ති කළාද වචන නාස්ති කළාද කියලා විතක හිතෙනවා. සමහර දකින්න දේවල් වලින් කතා කළාට ඒවා ප්‍රායෝගිකව සිද්ධ වෙලාද කියන ප්‍රශ්නේ තියෙනවා වෛද්‍යතුමා. ඔව් මම හිතනවා හසන්ත මහත්තයා ඒ කතා කරපු මූලධර්මය ඒ කියන්නේ දැනුම භාවිතාවට එන්නේ නැත්තේ ඇයි කියන එකනේ ඔබතුමා කරන විග්‍රහය. එතකොට දැන් ඕක අපිට පේනවා උපදේශනයේදී. දැන් ওই සමහර අරක්කු බොන ඇවිල්ලා බීමේ ආදීනව ගැන මම කියලා දෙන්න හදුවාම එයා මට දේශනේ දීලා යන ගමන් බොනවා. ඒ වගේ මේ අපේ මිනිස්සු ගත්තොත් හසන්ත මහත්තයා ගොඩාක් අය දැනුවත්. ඒතර ඒ දැනුම ගොඩක් අයට තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම මාර්ග නීති ගැන ගොඩක් අය දන්නවා. හැබැයි වාහනේ අතර ගත්තාම ඒ දැනුම භාවිතාවට එහෙම නැත්නම් චර්යාවට එන්නේ නැහැ. නිසා දැන් ලෝකේ තියෙන ලොකුම ඛේදවාචකයක් හැටියට සලකනවා මේ දැනුම භාවිතාවට එන්නේ නැති එක තමයි මේ ලෝකයේ තියෙන පරම ඛේදවාචකය කියලා. දැන් ඇයි එහෙම වෙන්නේ? ඇයි දැනුම භාවිතාවට ගන්න බැරි කියන කාරණාව විග්‍රහ කරගෙන යනකොට ඒකට ස්නායු විද්‍යාව සම්බන්ධයෙන් තියෙන ආකෘති ගොඩක් තියෙනවා. දැන් මොළය කියන අවයවය හසන්ත මහත්තයා දැන් මේ හැදිලා නැහැනේ. දැන් වකුගඩුව කියන අවයවය පොඩි කාලේ හැදිලා ඉන්නේ. ඒක අපිට හදන්න මොකුත් නැහැ. හෘදය කියන අවයවය සම්පූර්ණයෙන්ම කම්ප්ලීට් ඕගන් එකක්. අපිට එළියේ ගිහිල්ලා අතපත ගාලා ආයි මොකුත් අත ගාලා කරන්න දෙයක් නැහැ. මොළය කියන අවයවයේ ප්‍රශ්නේ තියෙන්නේ නිකම්ම එළියට එනවා මේ 120ක් විතර හැදිලා තියෙන 80ක් හැදිලා නැහැ. එතකොට දැන් සමාජයක් හැටියට අපිට මහ විශාල වගකීමක් තියෙනවා. මේ මොළය දැන් මේ මොළය අපි ගොඩනගන මොළය තමයි තව අවුරුදු 20ක් 30ක් 40ක් මේ සමාජය
තියෙන පැවැත්ම තීරණය කරන්නේ. දැන් උදාහරණයක් අපි බොහොම සරල උදාහරණයක් ගමු. දැන් මේ දවස්වල පාරේ දිහා බැලුවාම පේන හසඳ මහත්තයා දැන් අපි ගත්තොත් වාහනයක අපි වාහනයක් එලවනකොට හසඳ මහත්තයා නිකන් බලාගෙන ඉන්න හැම තප්පරයකම මේ පාරේ කන්ඩිෂන් එක වෙනස් වෙනවනේ. දැන් උදාහරණයක් ගත්තොත් ඔන්න දැන් කහිරෙන් මිනිස්සු එනවා සමහර අයට පයින්නවා. පාරේ ඉන්න කෙනෙක් මැදට එනවා ආපහු යනවා. හරකෙක් පාරේට එනවා ආයි යනවා. ඊළඟට වාහන සමහරට ත්‍රිවිල් රියදුරෝ වමෙන් යනවා දකුණෙන් යනවා. මේ පාරේ තියෙන මේ කන්ඩිෂන් එක නැත්තම් මේ තියෙන ෆ්ලුයිඩිටි නැත්තම් ඒකේ තියෙන අර තත්වය තප්පරෙන් තප්පරේ වෙනස් වෙනවා. එතකොට දැන් ඩ්‍රයිවර් කෙනෙක් වාහනේ රිය පදවන කෙනෙකුට ලොකු අභියෝගයක් තියෙනවා. මේ වාහනේ එලවනකොට හැම වෙලේම අර තියෙන පාරේ තියෙන කන්ඩිෂන් එක දරා ගන්නවා හැඩ ගැහෙනවා. දරා ගන්නවා හැඩ ගැහෙනවා. දැන් උදාහරණයකට දැන් අපි හිතමු කහිරෙන් කෙනෙක් පනින්න හදනකොටම මගේ ඔළුව නැත්තම් මගේ මොළය ක්‍රියාත්මක වෙනවා. එතකොට මම බ්‍රේක් එක පා ගන්නවා. බ්‍රේක් එක පාගලා නවත්ත ගන්න ඕනේ. එතකොට අර පුද්ගලයා මෙහෙම පාර පැනලා යනකම් මම පොඩ්ඩක් ඉවසන් ඉන්න ඕනේ. සමහරට ඒ පුද්ගලයා පාර පනින්න ඇවිල්ලා ආපහු වෙනවා. ආපහු පයින්නවා. ආපහු පයින්. එතකොට මම සමහරට බ්‍රේක් ගහනවා ආයි ඉන්නවා. බ්‍රේක් ගහනවා ආයි ඉන්නවා. හසන්ත මහත්තයා මේ රටේ කී දෙනෙකුට වාහනයක් එලවනකොට අර මෙතුමා කිව්වනේ මේ බේසික් කියලා එකක්. දැන් බේසික් එකක් තමයි වාහනයක් එලවනකොට බ්‍රේක් එක පා ගන්න ඕනේ චුට්ටක් නවත්තන් ඉන්න ඕනේ. මේකනේ මූලික එක. දැන් කී දෙනෙකුට ඔක පුළුවන්ද? කහිරෙන් එනකොට අරෙන් යනවා වමෙන් යනවා මෙහෙන් යනවා නවත්තන්නෙම නැහැ. දැන් කොහෙද මේ ප්‍රශ්නේ තියෙන්නේ? බ්‍රේන් ඩෙවලොප්මන්ට් එකේ. මම දකින දේ තමයි හසන්ත මහත්තයා මිනිස්සු හිතනවා රජයවල් මාරු කරපුවාම මේ සියලු ප්‍රශ්න හරියයි කියලා. දැන් මිනිස්සුන්ට හිතෙනවා එහෙම. ඒක එහෙම වෙන්නේ නැහැ. තියෙන ප්‍රශ්නේ අපේ මේ මානව සම්පත. දැන් මේ මානව සම්පත සංවර්ධනයේදී තියෙන ලොකුම අභියෝගය තමයි මේ බ්‍රේන් එකේ තියෙන ප්‍රොපර්ටිස්. දැන් මොළය කියන අවයවයේ තියෙනවනේ අභ්‍යන්තර ගති ලක්ෂණ. ඒ ගති ලක්ෂණ උපතින් දාලා යවුවා නම් අපිට මේ කිසි කරදරයක් නැහැ. දැන් බොහොම සරල උදාහරණයක් අපි ගමු. cognitive flexibility කියලා එකක් තියෙනවා. දැන් cognitive flexibility කියන්නේ ඒකෙන් තමයි හසන්ත මහත්තයා දැන් මට ඕන දේ සිද්ධ වෙන්නේ නැති වෙනකොට දරාගෙන හැඩ ගැහෙන්නේ. දැන් හිතන්නකෝ දැන් ඕන තරම් අපිට ළමයි එනවා මේ එයාට ඕන ප්‍රතිඵලය ආවේ නැහැ කිව්ව ගමන් ඔන්න වහ බොන්නවා. ඒක අතවල් කපා ගන්නවා. ඇයි? මේ ලෝකේ හැදිලා තියෙන්නේ මං හිතන පතන ආකාරයට දේවල් සිදු නොවෙන්න. ඒ ලෝකේ ස්වභාවය. ඒතර බ්‍රේන් එකේ ප්‍රොපර්ටි එකක් තියෙනවා මං හිතන දේ වෙන්නේ නැති වෙනකොට දරාගෙන හැඩ ගැහෙන්න. දැන් මේක හසන්ත මහත්තයා උපතින් චුට්ටක් එනවා ඒ ඉන්න සමාජයේ තියෙන සිස්ටම් එකක් විසින් මේක හදන්න ඕනේ. දැන් අපි බොහොම සරල උදාහරණයක් ගමු දැන්. දැන් අපි ගමු අපේ ටීචින් මෙතඩොලොජි එක. අපි දරුවන්ට උගන්වන විදිහ අපි ගමු. බොහොම සරල එකක් මම මේ කියන්නේ. දැන් අපේ ටීචින් මෙතඩොලොජි එක දිහා බලාගෙන ඉන්න අපේ රටේ අපි දරුවන්ට උගන්වන්නේ වරදින්න බෑ කියලා. දැන් මං වරද්දපු ගමන් ටොකු අයිනවා, කම් මිරිකනවා, පොල්ලෙන් ගහනවා, දන ගස්සනවා, කෑ ගහනවා, බලි අඳිනවා, පොත් විසි කරනවා. ගිහලා බලන්නකො ඉස්කෝලේක ළමයෙක් වැරදුනහම පුදුමාකාර කට්ටක් කන්න ඕනේ වැරදුනොත් එහෙම. කියන්නේ වරදිනවා කියන එකට එකඟ නැති සමාජයක් අපේ ටීචින් මෙතඩ්ස්. මට දීලා තියෙනවා ටොකු පට ගාලා ඒ කාලේ. ඉතින් හැම වෙලේම අපි මාර බයෙන් ඉන්නේ වරදී කියලා. දැන් දියුණු රටක අධ්‍යාපනයේ තියෙන්නේ වරදින එක තමයි හොඳ කියලා. මොකද වැරදුනහම තමයි අපිට අලුත් දේවල් සොයා ගැනීමට අවස්ථාවක් හම්බ වෙනවා. දැන් උදාහරණයකට මට වැරදුනහම ආපහු ඒක හිතා බලන්න, තව පැති හිතන්න, කරුණු ගවේෂණය කරන්න. මොකද වරදිනවා කියන එකත් එන්ජොයබල් එකක්. ඒකත් සතුටු විය යුතු දෙයක්. සත්කම් ආදීදී නෙමෙයි නික අධ්‍යාපනයේ සත්කම් වල වැරදුනොත් ඒක ප්‍රශ්නයක්. උනේ ඒවා ඉතින් වෙනම හයි ස්කිල් නතියවත් තියෙනවා. ඔව්. නමුත් දැන් අපි උදාහරණයකට වාහන වල වර්ධින්න බෑනේ එලවනකොට. දැන් ඒවා අපි හයි ස්කිල් ට්‍රේනින්. දැන් හසන්තම දැන් වෛද්‍ය විද්‍යාව වගේ එකදී වර්ධින්න බැරි වේද අපි වෛද්‍ය පීඨේ වරද්දලා නෙන්නේ. එන්නේ. ඊට පස්සේ වරදින්න බෑනේ. ඊට පස්සේ අපිට සර්ටිෆිකේට් එකක් දෙනවනේ වරදින්න බෑ කියලා. හැබැයි මුලින් අපි වරද්දනවනේ. ඒකනේ අපිට ඉන්ටර්න්ෂිප් එකක් දෙන්නේ. දැන් අපි වෛද්‍ය පීඨයේ ඉගෙනගත්ත පළියට ලෙඩු බාර දෙන්නේ නැහැනේ. අපි විශේෂඥ වෛද්‍යවරයෙක් යටතේ අවුරුද්දක් ට්‍රේන් කරලා අර ඉතුරු වැරදි ටික හදනවා කොහොමද? හැබැයි මම කියන්නේ ඒක නෙවෙයි.
මේ සරල අධ්‍යාපනය. දවුන බාන්න එතන කරන මූලික වැරද්ද. දැන් හසන්ත මහත්තයා හිතන්න දැන් වරදින්න බෑ කියලා අවුරුදු ගාණක් මොලේක ට්‍රේන් වුණාම ඒ මොලේ පස්සේ කාලෙක කොහොම හිටියද? දුමාකාර පීඩනයක ඉන්නේ. මේක මේ රටේ තියෙන ලොකු ඛේද වාචකයක්. දැන් ඊළඟට අපි බලමු දැන් අපි හිතමු හසන්ත මහත්තයා මෙහෙම හිතන්න. මීටර් 100ක තරංගයක්. දැන් මීටර් 100ක තරංගයක් හදලා තියෙන්නේ ළඟ ඉන්න කෙනාව වරද්දන්න ඕන. දැන් මීටර් 100ක තරංගේ ඔක්කොම දිනන්න බෑනේ. හරි. ඒතර දැන් මම වෛද්‍ය පීඨයේ දැන් මම වෛද්‍යවරයෙක් හැටියට ඉගෙන ගන්න ඇයි? මම යම් කිසි දැනුමක් උකහාගෙන ඒ දැනුම මගේ මොළය ඇතුලේ ගබඩා කරගෙන ඒක යම් කිසි විදියක ප්‍රායෝගිකව යොදාගෙන අර මං හම්බෙන්නේ මිනිස්සුයෙකුට උදව්වක් උපකාරයක් කරන්නනේ. දැන් අපි ඉගෙන ගන්න දැනුම භාවිතා කරන්නේ. ඒතර මං ඉගෙන ගන්නේ මේ ළඟ ඉන්න කෙනාට වැඩියෙන් ලකුණු ගන්නද? මං ඉගෙන ගන්නේ මේ මගේ අල්ලපුවත් ඉන්න මිනිහා පරද්දන්නද? මෙයාට වඩා ලකුණු 3ක් වැඩියෙන් ගන්නද? පන්තියේ පළවෙනියා වෙන්නද? අයිලන්ඩ් රෑන්ක් ගන්නද මං ඉගෙන ගන්නේ? ඒතර හසන්ත මහත්තයා කල්පනා කරලා බලන්න මොනතරම් වැරද්දක් කරනවද අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ විනියෝ දීලා මුළු සමාජයම විකෘති කරනවනේ. පොඩ්ඩක් නිකන් කල්පනා කරලා බලන්න දැන් ළමයෙක් දැන් උදාහරණයක් කියලා ගිය සතියේ මට ළමයෙක් එනවා. මේ ළමයා අඬනවා. ඉස්කෝලේ යන්න බෑ කියලා. මොකද එයාගේ පන්තියේ පළවෙනියා වෙච්ච ළමයා ටීචර්ත් එක්ක එකතු වෙලා දැන් ටීචර්ස්ලා කරලා තියෙන වැඩේ දැන් ටීචර් දීලා තියෙනවා ළමයින්ට පේපර් ලකුණු කරන්න. එතකොට අර ළමයාලු හැමදාම පළවෙනියා වෙන්නේ. ඒතර ඒ ළමයා ගල්ලා තින්නේ අර ළමයාට ගණන් වලට පොඩ්ඩක් වැඩි කියලා එයා හොර ලකුණු දාලා අරකේ. මොනවද කපලා. දැන් ටීචර් පිළිගන්නේ නැල්ලු අර ළමයා කියන එකලු පිළිගන්නේ. ඉතින් මේ ළමයා අඬනවා ඉස්කෝලේ යන්න. දැන් මේ ලකුණු 3ක ප්‍රශ්නයක් අසන්න මහත්තයා තියෙනවා. දැන් බාඩ ළමයි මොනතරම් ආත්මාර්ථකාමී කරලා තියෙනවද මේ විනියෝ කතන්දරේ. දැන් මේවා අධ්‍යාපනය කරපු මූලික වැරදිනේ. වරදින්න බෑ කියලා උගන්වනවා. විනියෝ දීලා 1 2 3 කියලා ගහලා ඉස්කෝලේ ඉස්සරහා බැනර් ගහලා පෝස්ටර් ගහලා අයිලන්ඩ් රෑන්ක් හදලා අරවා ගහලා මේවා ගහලා ඔළුව විකෘති කළා. ඒතොර එහෙම ළමෙක් අපි හදලා අපි පස්සේ කාලෙක කතා කරනවා අපි මානව දයාව ගැන. ඊට පස්සේ අපි කතා කරනවා අපි අනිත් අයට ගරු කරමු. අපි අනිත් අය ගැන පොඩ්ඩක් හිතලා පොලිමේ ඉමු. දැන් කොහෙද හිතන්නේ? අර බලන්නකො දැන් මේ දවස්වල පොඩ්ඩක් දැන් පෙට්‍රල් ෂෙඩ් එකේ පොලිමේ ඉන්න එකට පුළුවන් කොච්චර රණ්ඩු වෙනවද මරා ගන්නවා ගහ ගන්නවා පියෙන් යන ගන්නවා. දැන් නිකන් මේ බලන්නකො මේ පාරවල තියෙන ප්‍රශ්න මිනිස්සු. ඒ කියන්නේ දැන් තව කෙනෙක් පොඩ්ඩක් ඉවසගෙන ඉන්න බෑ. හේතුව ඒ විකෘති මානසික ස්වභාවය හදලා තියෙන්නේ මේ සිස්ටම් එකේ. මේ සිස්ටම් එකේ නිසා ළමයින්ට උගන්වන විදිහේ තියෙන ලොකු වැරද්දක්. ලොකු වැරද්දක් තියෙනවා. ඒ වැරදි නිවැරදි කරන්නේ නැතුව රටක් හැටියට අපිට කවදාවත් ගොඩ යන්න බෑ. ඒ නිසා දැන් අර අපි කතා කරන ඔය සකසුරුවම්, ඔය අපි කතා කරන ඉතුරු කිරීම, ඔය අපි කතා කරන මානව දයාව සහිත ළමයා, ඔය අපි කතා කරන සමාජ කුසලතා සහිත ළමයාව මේ එකිනෙකා පරාජය කරගෙන යන්න හදන මීටර් 100ක් වගේ දුවන්න හදපු අධ්‍යාපන ක්‍රමයක ඉන්න ළමයෙකුට ඒව කරන්න බෑ. නිසා අර ඔබතුමා කිව්වා වගේ අපි දොරමඩලා 100ක් කරත් මානව චර්යාව අර විදිහට තියෙයි. මොකද ඒ මොලේ අදාළ ප්‍රොපර්ටිස් ටික ඩෙවලොප් කරන්නේ නැත්තම්. ඉතින් මොලේ ප්‍රොපර්ටිස් මට කතා කරන්න පුළුවන් බොහෝ ප්‍රමාණයක්. දැන් ඔන්න ආවේග පාලනය, චිත්ත වේග පාලනය, පිළිවෙලට වැඩ කිරීම, ඉලක්කයකට වැඩ කිරීම, ඊළඟට දරා ගැනීම, හැඩ ගැහිම, ඊළඟට sannivedane. මේ sannivedanaට අදාළ බ්‍රේන් එකේ තියෙන කුසලතා. දැන් හසන්ත මහත්තයා දැන් මේකේ තියෙන ප්‍රශ්නේ තියෙන මේ ස්වභාව ධර්මයේ හරි කැත වැඩක් කරනවානේ. දැන් මේවා දාලා එවන්නේ නැන්නේ. දැන් ওই ටික දාලා එවුවා නම් අපිට මේක කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ගැටලුව තියෙන්නේ මේ ටික බ්‍රේන් එකේ ඩෙවලොප් කරන්න ඕන. මේ ටික මොළය ඇතුලේ හදන්න ඕන. හදන්න නම් ගුරුවරයා අධ්‍යාපනඥයෝ කියන අය මොළය ගැන දැනගන්න ඕන. දැන් අපේ රටේ බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ මොළේ ආමාශය වගේ එකක් කියලා. දැන් ආමාශයේ හැටි තමයි ඒකට ඕන තරම් දේවල් පුරවගෙන යන්න පුළුවන්. වැඩි මොනොත් බඩයයි නැත්තම් වමනේයි. ඒ ආමාශයට මොකුත් වෙන්නේ නැහැ. හැබැයි කවුරු හරි හිතනවා නම් මොළේ ආමාශය වගේ මේකට දැන් ඔන්න දැන් මේ දවස්වල අපි දකිනවා දැන් මේ ඔන්ලයින් පන්ති තියලා මම දැන් එක පන්තියක් මම දැක්කා සම්ද මහත්තයා මට එන ළමයෙක්ගේ රෑ 10 මාරි ඉඳලා පාන්දර 4 වෙනකන් ගණන් පන්තියක් යනවා.
දැන් මේවා ගැන කවුරුත් බලන්න නැහැ. දැන් මේ ඔන්ලයින් කෙලියෙන් වෙලා තියෙන්නේ මොකෝ? රෑ එළි වෙනකම් මුන් පන්ති කරනවා. ගුරුවරු. ළමයින්ට නිින්ද. ඒ කියන්නේ දැන් මේගොල්ලෝ නිින්ද ගැන දන්නෙත් නැහැ. මතකයේ ගබඩා වෙන්නේ කොහොමද කියලා දන්නෙත් නැහැ. මොලේ මං කිව්ව එකේ මොලේ ආමාශය වගේ හිතාගෙන ඉන්න පිරිසක් තමයි මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න සමහර අය. නැත්තම් හසත් මහත්තයා ළමයෙකුට පන්තියක් කරයිද රෑ 10 ඉඳලා පාන්දර 4 වෙනකම්. දැන් මම මේ කියන්නේ මේ නුවර ප්‍රදේශයේ තියෙන ලොකු කතාවක්. ගුරුවරු වරගානක් අද මහරෑ 12ට පන්ති පටන් ගන්නවා එළි වෙනකම්. රජය මේවා ගැන දන්නේ නැද්ද? එක්ක හොයන්නේ නැද්ද? අතෑරලා ඉන්නවද කියන්නේ මට තේරෙන්නේ නැහැ. තව ටික දවසකින් සකසුරුවම නෙමෙයි මානසික රෝගීන් තවත් වැඩි වෙනවා මේ යන ක්‍රමයෙන්. කන්දගම මහත්තයා ආචාර්ය එන්.එම්. පෙරේරා මහත්තයා ගැන සඳහන් කළා සමාජවාදයේ විශ්වාස කරපු අයනේ. සමාජවාදයේ වැරදි කොන් වලින් සමහරු අල්ලගත්තද කියලා කෙනෙක් අහන්න ඉඩ තියෙන මම ඒ ගැන අර්ථකථන දෙන්නේ නැහැ. හැබැයි සැලසුම් සහගත ආර්ථිකය සැලසුම් සහගත ක්‍රමය තමයි ඒකේ පදනම. මේ හැමදේම සැලසුමක් නැතිකම මේ ප්‍රශ්නනේ ඔය විඳිනේවා තේරම ඔබතුමා කියන ඔය රෑ 10 ඉඳලා පාන්දර 4 වෙනකම් පන්තියේ තියෙන එක සැලසුම් සහගත රටක සැලසුම් සහගත ක්‍රමයක වෙන්නේ නැති දේවල්. මම මේ සමාජවාදයේ පිළිබඳ විග්‍රහයක් කරනවා නෙවෙයි. ඉතින් ආචාර්ය එන්.එම්. පෙරේරා මහත්තයා මුදල් ඇමති කාලෙත් මේ අයවැය නම් බැලන්ස් කළේ කාශ්‍යප රජුරෝ. කාශ්‍යප රජුරෝ නෑනේ සෑහෙන කාලෙකට ඉස්සෙල්ලා ලංකාවේ හිටපු රජ කෙනෙක් කාශ්‍යප රජුරෝ. මොකද සීගිරිය බලන්න එන සංචාරකයන්ගෙන් මේ අදත් මේ අවුරුදු පහුගිය අවුරුදු දෙකේ ආවේ නැහැ. කොවිඩ් හින්දා මේ කාගේවත් සමර්ථකමක් දක්ෂකමක් නෙමෙයි. මේකේ මොන තත්ත්වෙ තිබ්බත් මේ ඇඳිරි නීතිය දාලා තිබ්බත් කල්පුගේ මහත්තයා එන සංචාරකයෝ ටිකක් ඉන්නවා ලංකාවට. ඒක මේකට වහ වැටිලා මේකේ තියෙන ලස්සනට කොහොම කළත් එන පිරිසක් ඉන්නවා ඔය යුරෝපයේම. ඒ පිරිස වර්ෂයකට සෑහෙන ගාණක් මේ අවුරුදු දෙකේ ආවේ නැහැ. ඉතින් එදා ආර්ථිකය සමනය කරලා දුන්නා අයවැය බැලන්ස් කරලා දුන්නට අද බැරි වෙලා තියෙනවා මේ අවුරුදු දෙක තුනේ සංචාරක. හැබැයි මේ අවුරුද්දේ ටිකක් හොඳ ප්‍රගතියක් තිබුණා මුල හරියේ. දැන් නම් ඒක මං හිතන්නේ සංචාරකයෝ එන ඉඳ කාශ්‍යප රජුරවන්ටත් අපි පින් දෙන්න ඕනේ අද මේ දොරමඩලාව හැටියට. එතුමා විතරක් නෙමෙයි ඔය හදපු අය රජවරු ලොකු දේ අදත් ජාතික ආර්ථිකය ශක්තිමත් කරනවා. සීගිරිය වගේ ජාතික උරුමයන් ඉතුරුනේ නැත්නම් කවු මොනව බලන්නද? සිරිලක ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි. සකසුරුවම සහ නාස්ති නොකිරීම ගැන අප දොරමඩලාවෙන් කතා කරන ධම්මික කලපුගේ මහත්තයා. හසන්ත මේ පුජ්‍යලයන්ට තියෙනවා උපරිම ප්‍රයෝජනය ගන්න කොටස් තුනක්. කාලය, ධනය සහ ශ්‍රමය. දැන් අපි ඉස්සෙල්ලා මේ කාලය ගැන කතා කරොත් මම මේ රටේ සාර්ථකත්වය කරා ගිය කීප පොලක් එක්ක මගේ කතා බහ කරා අපි මේ දේශනවලට කරුණු ගන්න. විශ්වාස කරන්න හසන්ත අතිශෝක්තියක් නෙවෙයි හැම කෙනෙකුගේම අතේ තුනේ ඉතාමත්ම වටිනා ඔරලෝසුව. බෞද්ධරයේ අතේ තුනේ මේ රොලෙක්ස් කියන ඔරලෝසුව. මම ප්‍රශ්න කරා ඒක. ඇයි ඔබ මේ ඔරලෝසුව පාවිච්චි කරන්නේ? මේ සන්නාමයේ තියෙන ඔරලෝසුව පාවිච්චි කරන්නේ. ඕන් කියපු කතාව තමයි මේක තමයි අපේ සාර්ථකත්වයට දුන්න මූලික සාධකය. මොකද මේ කාලය කියන සම්පතෙන් අපි උපරිම ප්‍රයෝජනය ගත්තා. මේක නාස්ති නොකර අනිත් හැම සම්පතක්ම අපිට ගන්න පුළුවන්. නමුත් මේ කාලය කියන සම්පත හරියාකාරයට භාවිතා කිරීම තුළින් තමයි අපි අපේ සාර්ථකත්වය අත්පත් කරගත්තේ. බොහොම සරලව ප්‍රායෝගිකව අපිට මේ කාලය කියන සම්පත නාස්ති නොකර උපරිම ප්‍රයෝජන ගන්න නම් මම විශ්වාස කරනවා දේවල් හතරක් ගැන. අපි මේක ඉංග්‍රීසි භාෂාවෙන් D4ක් හැටියට හඳුන්වනවා. පළවෙනි දේ තමයි ඔබට යමක් කරන්න ලැබුණම do it. ඒකේ කාර්ය කරන්න. මේ කිරීමේදී අපි කළ යුතු දේ තමයි ඉස්සෙල්ලාම අර අපි ඒ කාලේ කාලසටහන හදාගත්තා වගේ කළ යුතු දේවල් ටික ලියා ගන්න. අර වෛද්‍යතුමාක වගේ ප්‍රමුඛතා හඳුනාගෙන ඒ කළ යුතු කාර්ය ටික ඒවා ටික ලියන්න. මොකද අපි දැන් කිව්වොත් ලොකු ගාණක් 25650 වැඩි කරන්න 650න් අපි කරන්නේ කොලේක ලියන එක නේද? මේ දවසේ කරන්න තියෙන දේවල් ලියාගත්තම ලේසි. අර ගාණක් ලියාගත්තම හදන්න ලේසි වගේ. එතකොට ඒවා සටහන් කරගත්තම ලේසි. ඊළඟට ඒ ලියාගත්ත දේ ඔබ කරන්න. ඒකෙත් නැවතත් ප්‍රමුඛතා හඳුනාගෙන කරන්නේ කරන හැම අවස්ථාවෙදිම පොඩි ටික් එකක් දාගන්න. හරියක් දාගන්න. මොකද එතකොට දවස් අවසානයේදී අපිට සතුටක් ඇති වෙනවා. අද දවසේ මා සැලසුම් කරගත් සියලු දේ කාලය නාස්ති නොකර කරා කියලා. ඔක එක ක්‍රමයක්. එක ඩී එකක්. සමහර ඒවා තියෙනවා
එකක් do it අපි ක්වෙක් කරන්න. අනිත් එක මේක අපි කළ යුතු දෙයක් නෙවෙයි. මේක හදිස්සි නෑ හැබැයි වැදගත්. අන්න ඒ වගේ දෙයක් අපිට පුළුවන් පමා කරන්න. අපි ඒක කියනවා ඩිලේ. දැන් මේක අපි පමා කරන්න කියන්නේ සදහටම නෙමෙයි. පමා කරන්න නිමා කරන දිනක් ඇතුව. දැන් අපි දන්නවා ඉංග්‍රීසි භාෂාවෙන් අපි පාවිච්චි කරන වචනයක් ඩෙඩ්ලයින් කියලා. ඩෙඩ්ලයින් කියන්නේ ඒ එදාට කලින් ඒ වැඩේ ඉවර කරන්න ඕනේ. ඔය ඩෙඩ්ලයින් කියන වචනේ අපි හොයලා බැලුවා කොහෙන්ද හසන්ත ඇවිල්ලා තියෙන්නේ. කොහොමද ඔක භාවිතයට ඇවිල්ලා තියෙන්නේ. ඕක ඇවිල්ලා තියෙන්නේ ඇත්තටම ජපානයෙන්. ජපානයේ උන් භාවිතා කරන වචනයක් ශිමකරේ ඩෙස්. ශිමකරේ ඩෙස් කියන්නේ අහවල් දාට කලින් ඔබ මේ කාර්යය නිමා නොකළහොත් හිතන්න ඩෙඩ්. ඒ කියන්නේ ඔබ ජීවත් වෙන්නේ නැහැ එතනින් එහාට. ඒ කියන්නේ ඒ තරමට වුන් ඒක බොහොම සීරියස්ව ගන්න ඔය ඩෙඩ්ලයින් කියන ඒවා ජපානයේ. දැන් බලන්න ඔබ ජපාන් ඉඳලා තියෙනවා හසන්ත දන්නවා. දැන් ජපාන් ජාතිකයට කතා කරාම ඔබට මේ කාර්ය කරන්න පුළුවන්ද කියලා ඇහුවොත් එහෙම ඔය එකපාරට උත්තරයක් දෙන්නේ නැහැ. 3 වතාවක් හිතනවා. හිතලා ඔය හයි කියලා කියනවා. හයි. හයි කියන්නේ ජපානි භාෂාවෙන් මේ ඕකේ කියන එක අපි අර කියන්නේ ඕකේ කියලා. දැන් අපිත් දැන් ඔහොම වැඩක් බාර දුන්නම අපි ඕකේ කියලා කිව්වට ඒක ඕකේ දේ අපි නිමා කරන දිනේට හරියට ඒ දේවල් කරනද බහුතරයක් අවස්ථාවේදී අපි කරලා තියෙන සමීක්ෂණයෙන් හොයලා තියෙනවා ඒ දේ කරන්නේ නැහැ. අපි හැබැයි ඕකේ කියන අකුරු දෙක පාවිච්චි කරනවා. දැන් අපි දන්නවා නම් සැබවින්ම මේ ඕකේ කියන අකුරු දෙක කොහොමද භාවිතයට ඇවිල්ලා තින්නේ කියලා මම හිතන්නේ අපි හරි පරිස්සම් වේවා වෛද්‍යතුමනි ඔය අකුරු දෙක පාවිච්චි කරන්න. ඕක දැන් එක එක විදිහට අර්ථ දක්වනවා. ඒ කියන්නේ ඒ කාලේ කියනවා රජතුමා හමුදාවක් යවනවා යුද්ධෙට ගිහිල්ලා ඇවිල්ලා වුණාට පස්සේ කියනවා කොහොමද යුද්ධේ තත්ත්වය කියනවා 0 kill. ඕකේ 0 kill කියන්නේ කවුරුත් මැරුණේ නැහැ. ඒ හින්දා අපි ජයග්‍රහණය කරා. නමුත් ඊටත් වඩා අර්ථවත් කතාවක් මට එක්තරා සංග්‍රහවක හම්බුණා. ඕකේ කියන අකුරු දෙක කොහොමද ඉංග්‍රීසි භාෂාවට ඇවිල්ලා තින්නේ කියන්නේ මේ ඇමරිකාවේ රේල්වේ එකේ ඉඳලා තියෙනවා එක්තරා වෝෆ් ක්ලාක් කෙනෙක්. මේ වෝෆ් ක්ලාක් හැමතිස්සෙම සිය කාර්ය කරලා ඔහු හරියක් දාලා ඒ ගණන් හිලව් ඔක්කොම බලලා ඒ යන්න ඕන තැන ඔක්කොම බලලා හරියක් දාලා ඔහු ඕකේ කියලා ලියනවා. ඒ ඕකේ කියලා ලියන්නේ ඔහුගේ ඉංග්‍රීසි ඒ වචන ඉංග්‍රීසි නම් දෙකේ මුල් අකුරු දෙක. මම නම අවසානයේදී කියන්නම් මේ කතාව කරුණාට පස්සේ. ඔව් හැම තිස්සෙම ඒ ඕකේ කියලා හරියක් දාලා ඕකේ කියලා දැම්මොත් එහෙම ඕක අර යන නගරයට ගිහිල්ලා ඒක පරීක්ෂා කරලා බලුවම ඒකේ තියෙන ලිය කියවිලි අදාළ දේවල් ඒ සියල්ල 100% නිවැරදි කිසිම වතාවක වැරද්දක් වෙලා නැහැ. අවුරුදු 12ක ඔහුගේ සේවා කාලය තුල ඔහුගේ අතින් ඕකේ කියලා හරියක් දාලා තිනවා. ඔහු චෙක් කරලා හරියක් දාලා තින ඕකේ කියලා තියෙන දෙයක කවමදාක්වත් වැරද්දක් වෙලා නැහැ. පස්සේ ඔහුට ගරු කරන්න ඔය ඕකේ කියන අකුරු දෙක ඉංග්‍රීසි භාෂාවට පාවිච්චියට ඇවිල්ලා තියෙනවා. හැබැයි ඊට පස්සේ ඔහු වසර 40ක්ම ඒ රේල්වේ එකේ ඉන්නකොට US රේල්වේ එකේ ඉන්නකොට කවමදාක්වත් ඔහුගේ අතින් කිසිම ආකාරයක වැරද්දක් වෙලා නැහැ. ඉතින් ඔහුට ගරු කරන තමයි ඔය ඕකේ කියන අකුරු දෙක ඉංග්‍රීසි භාෂාවට ආවයි කියලා මේ සංග්‍රහය කියන්නේ. ඔහුගේ නම තමයි ඔබ්රි කෙලාට් කියන මේ වෝෆ් ක්ලාක්. නමුත් අද අපි ඔය ඕකේ කියන වචනය පාවිච්චි කරන හැටි ඔබ්රි කෙලාට් ඉන්න ලෝකෙ ඉඳලා බලන් ඉන්නවා නම් ඌට හරීම දුකක් ඇති වේවි. කොයිතරම් අපි වැරදි විදියටද ඔය දෙන පොරොන්දු ඉටු කරන්න කියලා. ඉතින් ඔය අපි යමක් පමා කරනකොට නිමා කරන දිනක් ඇතුව පමා කරනවා. දැන් අපි කොච්චර මේ රටේ ව්‍යාපෘති තියෙනවද අපි පටන් ගත්ත දේවල් අපි නිමා කරන දිනේට නොකරපු. සමහර වෙලාවට මුල්කල් තියපුව පැලවිච්ච අවස්ථාවල් තියෙනවා. ඉතින් ඔය කාලේ කියන දේෙන් ප්‍රයෝජන ගැනීමේදී මේ දේ ගැන අපි මතක තබා ගන්න. ඊළඟ දේ තමයි ඔබට කාර්යයක් පැවරුණාම මේක එක්ක අපි කරන්න ඕනේ. එහෙම නැත්නම් නිමා කරන දිනකට පමා කරන්න ඕනේ. එහෙම නැත්නම් මේක මා කළ යුතු දෙයක් නොවේ කාට හරි පවරන්න ඕනේ. ඒ පැවරීම තුළින් පුළුවන් තමන්ගේ කාලය වෙන ඊට වඩා වැදගත් දෙයක් සඳහා තියාගන්න. ඒ පැවරීමේදී අපි කළ යුතු දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි පැහැදිලි උපදෙස් දෙන්න ඕනේ. අර ක්ලියර් ඉන්ස්ට්‍රක්ෂන් කියන ඒවා. දෙක තමයි මේ රටේ කෙනෙක්ට යමක් කාර්යයක් පැවරුවත් ඒක කෙරෙය කියන විශ්වාසය තියාගන්න බෑ. මොකද්ද අපි කරන්න ඕනේ? අර පසු විපරමක් කරන්න ඕනේ. හතරවෙනි දේ තමයි හතරවෙනි D එක තමයි අපි කියන්නේ destroy. ඒ කියන්නේ යමක් කරාට පස්සේ ඒකේ අදාළ දේවල් ඔබ තබාගත යුතු නැහැ. ඒක ඔක්කොම අහක් කරලා දාන්න. මොකද ඔබේ මේසේ අනවශ්‍ය දේවල් වලින් පිරීලා තියෙනවා නම් ඒක මනසට වදයක්. ඒ හින්දා ඒක අහක් කරලා දාන්න. ඔය අහක් කරලා දානකොට අපි ඇසිය යුතු ප්‍රශ්නයක් තමයි මේ දේ මේ ලිය කියලා වේවා මේ දේ නැතිවීම තුලින් මොකද්ද වෙන්න පුළුවන් ලොකුම හානිය. ඒ හානිය අපිට කළමනාකරණය කරන්න පුළුවන් නම් ඒක නැති කරලා දාන්න. දැන් හිතන්න අපි ලිය කිවිලක් ස්කෑන් කරලා දැන් අපි කම්පියුටර් එකට දාගන්නවා. ඉතින් ওই ලිය කිවිල නැති වුණා කියලා ප්‍රශ්නයක් නෑ. ඒක ස්කෑන් කරලා තියෙනවා. ඒකෙන් අපිට ඉඩ ප්‍රමාණය ඉතුරු වෙනවා. ඉතින් ඔය අපිට නාස්ති අවම කරගන්න පුළුවන් විදි. සමහරවිට අපි ලිය කිවිලක් ගන්න ඕනෙම නෑ. ඒක අපිට කොලේ ඉතුරු වෙනවා. ඒකම අපිට පුළුවන් නම් සටහන් කරලා කම්පියුටරේ තියාගන්න. ඒකෙන් අපි ඒ දේ ඉතුරු කරගත්තා වෙනවා. ඔය කාලය ගැන කතා කරොත් අපි ඊට පස්සේ මුදල ආශ්‍රිතව දේවල් කතා කරොත් වෛද්‍යතුමාත් ඒ ගැන කිව්වා අපි මේ මුදල් භාවිතා කරනකොට කොයිතරම් සැකසුරුවමක් අපි තුල තියෙනවද මේක ඇතිවිය යුතු විනයක් අපි මේ කන්දගම් මැතිතුමා කිව්වාවෙන් දැන් මට මතකයි අපි පාසල යන්න ගත්ත කාලේ
හෝඩියට යන කාලේ මගේ තාත්තා මට දෙනවා 7-5. ඔය 7-5න් හවසට එනකොට දවල්ට එක්කන් එනකොට පාසලේ ඉඳලා එනකොට එක කඩයක් තියෙනවා. ඒ කඩේ පහු වෙනකොට ඔහුට ඒක මතක් වෙලා මගෙන් අහනවා ඒ 7-5න් මොනවද කරේ කියලා. ඒ 7-5න් මොනවද කරේ කියලා. 7-5 නැති වෙච්ච දාට පන්තියේ මං අඬනවා. ඊළඟට මම ওই කඩේ ළඟට එනකොට දැන් හිතනවා දැන් තාත්තා ඒක අපිට බොරුවක් කියන්න ශක්තියක් නැහැ. ඉතින් අපි මොකද කරන්නේ? නැති උනායි කියලා කියනවා. ඉතින් ඒකට බැනුමක් අහනවා කියන්නේ ඔක පරිසම් කරගන්න. දැන් මේව ඔක්කොම ඔය අර පිරිමැස්ම ඒව අපිට ඒ කාලේ ඉඳලා කියලා දුන්නා. අර හොඳම දේ තමයි වෛද්‍යතුමා කියවාමින් මේ අර පිරිමැස්ම අපිට උගන්වන්න ඕනේ මේක gederදී අපි හැසිරෙන විදිහෙන්. අපි දන්නවා අපි ඒ කාලේ දෙමව්පියොත් එක්ක මේසේ වටේ ඉඳගෙන තමයි ආහාර අනුභව කරේ. ඒ ආහාර අනුභව කරනකොට පියා කියනවා ඒ එළවලුව හදපු හැටි, වවපු හැටි, ගොවියා ඒ සඳහා වෙච්ච මහන්සිය, මේක කල්ගත වෙච්ච හැටි, වැඩෙන්න නෙලපු හැටි, අහුරපු හැටි, මාකට් එකට ආපු හැටි, ඒක විකුණපු ආකාරයේ ගෙවපු මුදල, අම්මා මේක හදන්න වෙච්ච මහන්සිය ප්‍රතිඵලයක් හැටියට එදා අපිට ඒ දුන්න දැනුම අදත් අපි කෑම පිගානක් කාලේ ඉවරුණාට පස්සේ කරපිංච නැට්ටක් ඒක ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් ඔය ආර පිරිමැස්ගේ දැනුම ඕක දෙනවද? දැන් බලන්න දැන් සමහර රටවල් වල ඕක ගේනවා. දැන් නෝර්වේ වගේ රටක එක්තරා රෙස්ටොරන්ට් එකක් තියෙනවලු. ඒකේ ඔබ ආහාර බෙදා ගන්න පුළුවන්. ඔබතුමා වගේ බුෆේ එකට ගියාම අපි තියෙන දේවල් කන දේවල් ඔක්කොම බෙදා ගන්නවා මෙහි. අරගෙන නාස්තිය තමයි වැඩි කරන්නේ. නමුත් දැන් ඒ රෙස්ටොරන්ට් එකේ කාලේ වුණාට පස්සේ පිගාන පෙන්වන්න ඕනලු. යම් දෙයක් ඉතුරු වෙලා තියෙනවා නම් ඉතුරු වෙච්ච දේට ඔබ ගෙවන්න ඕනලු. බලන්න වෛද්‍යතුමනි ඒ විනය හදන හැටි. ඊළඟට අපි මේ මුදල භාවිතා කරලා කරන දේවල් වලින් ලෝකයට පේන්න දේවල් අපි කරනවද? අපි අමාරුකමකට වැටිලා. මං ගියා වරක් එක්තරා ගෘහ නිර්මාණ ශිල්පියෙක් මුණ ගැහෙන ඔහු තාමත්ම අලංකාර ග්‍රහයක් හදලා තිනවා ඒ තමන්ගේ දැනුමෙන්. මේ ගෙදර හැමදේම කරලා තිනවා. නමුත් මේ ගෙදරට ඕන කරන ලී බඩු ටික අරගෙන නැහැ. මං ඔහුගෙන් ඇහුවා ඇයි ඔබ මේකට ඕන කරන ලී බඩු ටික තාම දාලා නැත්තේ? ඔහු එතකොට කිව්වා මේක එක්තරා තේමාවකට මං හදපු ගයක්. ඒ තේමාවට හරියන විදියට ලී බඩු දාන්න ඕනේ. ඒ ලී බඩු දාන්න තව මට රුපියල් මිලියන මෙපමණ ප්‍රමාණයක් යනවා. ඒ හින්දා මම මේ මුදල ඉතුරු කරගත්තට පස්සේ තමයි මම මේ දේ කරන්නේ. ඉතින් මං කිව්වා ඇයි ඔබ එතකන් ඉන්නේ මේ ඔබගේ ගේ සම්පූර්ණ නෑනේ. ඔබ යන්න ඕනම බැංකුවකට කවුන්ටරෙන් ඔබේ වෘත්තීය සැලකිල්ලට අරගෙන ඔබේ හැකියාවල් සැලකිට අරගෙන ණයක් දේවිනේ. ඉතින් ඒ ණය අරගෙන ඔබට පුළුවන් ඕන කරන පුටු මේස ඔක්කොම ගන්න. ඔහු හරි ලස්සන කතාවක් මට කිව්වා. ධම්මික මම මොකටද දුක් මහන්සි වෙලා ණය අරගෙන මෙතනට හොඳ පුටු සෙට් ගන්න ඉඳලා හිටලා අපේ ගෙදරට එන පුද්ගලයාට සනීපෙන් ඉඳගෙන ඉන්න. දැන් පොඩ්ඩක් බලන්න අපිට ඔය ආකල්පේ කොයි තරම් බලන්න ඒක වැදගත්ද? අපි හුඟක් වෙලාවට අපහසුකම් වලට මුහුණ දෙනවා මේ අනිත් අයව සනසන්න. දැන් මේ වගේ වකවානුවක් අපි හැම තිස්සෙම හිතන්න ඕනේ. රටක ප්‍රශ්නයක් තියෙන වෙලාවට අපි ඔක්කොටම ආර්ථික ප්‍රශ්න තියෙන වෙලාවකට යම් දේවල් ගැනීමේදී අර තියෙනවා දේවල් දෙකක්. nice to have. ඒ කියන්නේ බොහොම මේක සුඛෝපභෝගී එක තියාගන්න. එහෙම නැත්නම් need to have. ඒ need to have කියන්නේ මේක අත්‍යවශ්‍යම දෙයක්. අපි මුදල් වියහියදම් කළ යුත්තේ need to have. ඒ කියන්නේ අත්‍යවශ්‍යම දෙයකට විනා nice to have සුඛෝපභෝගී දෙයකට නොවේ. තව එක කතන්දරයක් කියන්න මට උදව් කරන්න වෙලාව දෙන්න හසන්ත. අපි මේ නවසීලන්තයට ගිය අවස්ථාවකදී ඒ ගෙදර හිටියා මේ ඔහුගේ වාහනේ මේ GPS එකක් තියුනේ නැහැ. නමුත් මාව තව ලාංකික පුද්ගලෙක් එක්කගෙන ආවා රාත්‍රී භෝජන සංග්‍රහයකට ගෙනියන්න. ඒ පුද්ගලයාගේ වාහනේ හොඳ GPS එකක් තියුණා. පස්සේ මම අර හිටපු නවාතයන් අරගෙන හිටපු ගෙදර ඒ පුද්ගලයාගෙන් ඇහුවා ඇයි ඔබ මේ GPS එකක් පාවිච්චි කරන්නේ නැත්තේ? ඔහු කිව්වා මම නවසීලන්තයට ආවේ අවුරුදු 30කට කලින් හැම පාරක්ම මම දන්නවා. ඒ හින්දා මට මේ GPS එක අවශ්‍ය නැහැ. මට ඒක ඇවිල්ලා අර nice to have එකක් මිසක් need to have එකක් නෙවෙයි. ඒ හින්දා මට පුළුවන්. මට ඔක මුදල් ගෙවලා ගන්න බැරි කමක් නැහැ. නමුත් මම ඒකට මේ මුදල් වියදම් කරන්නේ නැහැ. මම ඊට වඩා වෙන ප්‍රයෝජනයක් ඒකට මේ මුදල් වියදම් කරන්නම්. නමුත් මේකෙන් මට මේ දේ කර කියා ගන්න පුළුවන්. ඉතින් අපි හැම තිස්සෙම මේ වගේ වකවානුවක පරිසම් විය යුතුයි. මේ මුදල් වියහිදම් කිරීමේදී කාටවත් පේන්න දේවල් කළ යුතු නැහැ. තියෙන මේ දේවල් බොහොම පරිස්සමෙන් ඒවා රැක බලාගෙන අනාගත අවශ්‍යතාවයන් සඳහා ආයෝජනය කරන්න ඕනේ. අර ජයලත් මනෝරත්නයන් ඔහුගේ නාට්‍යයක කියනවා අපි සඳහා සමය සැලසුම් කරන්න ඕනේ හිමිදිරි පාන්දරය කියලා. ඒ කියන්නේ අපේ ඒක ඇත්තටම කිව්ව අපේ විශ්‍රාම සැලසුම් කරන්න ඕනේ අපි මේ තරුණ කාලේ වැඩ කරගෙන ඉන්න ගමන් කියලා. ඒ හින්දා අපි ඒ මුදල් වලින් කරන දේවල් වලින් පරිස්සම් වෙන්න ඕනේ. අවසාන වශයෙන් වෑයම අඩු වෑයමකින් වැඩි ඵලයක් ගන්න පුළුවන් විදිහට අපි දේවල් කරනවා. අපි කොයිතරම් වෑයම යොදනවද? නමුත් ඒකට සරලන විදිහට සාපේක්ෂව අපි ඵලයක් නෙලා ගන්නවද? ඕකට හානිය වෙලා තින්නේ අද පුද්ගලයන් යමක් කරනකොට ඒකට නාභිගත නොවීම. ඒ හින්දා වැඩ වරදිනවා නැවත නැවත කරන්න වෙනවා. ඒ හින්දා නාස්තිය වැඩි වෙනවා. මොකද හේතුව නාභිගත කරගන්න බැරි කපරාරුවක් කරන බාසුන්‍යය කෙනෙක් වුණා දුරකථනයේ කනේ තියාගෙන තමයි ඒ කපරාරුව කරන්නේ. ඉතින් ඕක හරියට කර කියාගන්න බෑ. නැවත ඒක හිමිකරුව ඇවිල්ලා මේක අඩුපාඩු දැක්කම ඒතර ලොකු නාස්තියක් වෙනවා ඒක නැවත කරන්න ගියාම.
අඩු වෑයකමින් ලොකු ඵලයක් නෙලා ගන්න පුළුවන් හොඳම උදාහරණය තමයි මම දකිනවා අපේ රටේ අර බලන්න අතුරු දිගේ ගිහිල්ලා රාමදින එක. මේක මගේ පියා වරක් බැංකොක් තායිලන්තයේ ඉන්න අවස්ථාවේදී ලංකාව ගැන චිත්‍රපටයක් පෙන්වලු. එහිදී කිව්වලු ලංකාවේ ඉන්නවා හරිම මේ බොහොම ස්මාර්ට් වර්කර්ස්ලා. කියන්නේ බොහොම හොඳට කල්පනා කරලා වැඩ කරන පිරිස අපේ තායිලන්තයේ ඉන්න පිරිසට වඩා කියලා උදාහරණයකට පෙන්වුවේ තායිලන්තයේ රාමදින හැටලු. ඒ රාමදින පුද්ගලයා පෙන්නනවලු පොල් ගහෙන් ගහට නැගලා ගස් 3-4ක් නැගලා ඉවරනාට පස්සේ ඌට මහන්සිය ඔහු ඊළඟට අර බාගෙට පිටිච්ච කලයේ තියාගෙන හතියර ඇර ඉන්නවලු ඊළඟ ගස් වලට නගින්න කලින්. ලංකාවේ කිව්වලු ඔහුට තියනවායි කියලා හොඳ හරීම ඵලදායී ක්‍රමවේදයක් රාමදින පෙන්වුවයි කියන්නේ අපේ අර අතුරු දිගේ ගිහලා රාමදින එක ගහකින් නැග්ගම ගස් 8ම මැදලා අන්තිමට 8 වෙනි ගහෙන් බහිනවලු. එතකොට අඩු වෑයමකින් ලොකු ඵලයක් අපි නෙලා ගන්නවා. කන්දක මහත්තයා සකසුරුවම ගැන කතා කරනකොට මට එක කතාවක් කියන්න ඕනේ. ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයෙක් ඔහු මම හිතන්නේ මේ දොරමඩලාව දැන් බලනවා. ඔහු දවසක් කලබල වෙලා මගෙන් අහනවා ඉස්සරහට එයිද ආහාර අර්බුදයක් මේ රටේ. මම පුළුවන් තරම් කරුණු පැහැදිලි කරලා දුරකථනයෙන් එහෙම වෙන්නේ නැහැ. නමුත් එයා පිළිගන්නේ නැහැ. ඊපස්සේ මම කිව්වා මම කොළඹ ආපු වෙලාවක හම්බෙලා කතා කරන්නම් කියලා. මම කොළඹ ගිහිල්ලා ඔහුගේ කාර්යාලයට මම පැහැදිලි කළා මේ නාස්තිය හින්දා මෙහෙම වෙනවා මිසක ආහාර අර්බුදයක් මේ රටේ එන්න බෑ. මේ රටේ ආහාර වලින් විශාල ප්‍රමාණයක් ඉබේ හැදෙනවා. මම කොස් ගහ ගැන අර කතා කරලා කිව්වා ගහක කොස් හැදෙනවා විශාල ප්‍රමාණයක්. ඕකේ මව් ගෙඩිය, දූ ගෙඩිය, දෙදුමේ ආදි වශයෙන් එක නට්ටේ ගොඩක් කොස් හැදෙනවා. එතකොට ගහට නගපුවාම කවුරු හරි කොස් කඩන්න එක ගෙඩියක් කඩලා බහින්නේ නැහැ. හාරගෙන ගිහලා බහිනකොට කඩාගෙන වැටෙනවා. එතකොට බහිනවා. ඔය ගෙදෙට්ට ඕනේ එක කොස් ගෙඩියයි. කොස් ගෙඩි 10ක් විතර දැන් කඩලා. ඔතන තමයි සකසුරුවම තියෙන්නේ. අම්මා ගෙදෙට්ට ඕනේ කොස් ටික කපලා උයන්ඩ තියාගන්නවා. අනික ඔක්කොම කපලා අර මොකද්ද පොල්ලතු වීලා දාලා තිනවා. ඒක උඩ කපලා මදුළු ටික වෙන් කරලා පැහෙන උණු වතුර එකක් පැස්සවලා ඕකට මදුළු ටික දාලා එක්තරා එක ප්‍රමිතියක් එක්තරා ගානක් තියෙනවා. ඊට වැඩි තිබ්බොත් මේකේ අර පිටි එළියට එනවා. ඒ ගාහන්ට අරගෙන නමලා මේක වේලනවා. වේලලා අටුකොස් හැටියට අටුවට දානවා තියෙන. අවුරුදු මේක ඕන තරම් කාලයක් තියාගන්න පුළුවන්. කොස් ඇටත් එහෙමයි. කොස් ඇටත් තම්බලා වැඩි හරිය වේලලා අටුවේ දානවා. මේ විදිහට විශාල කන කොස් ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක් අටුවේ වේලෙනවා. එහෙනම් කොහොමද අපි බඩගින්නේ ඉන්නේ? එබන අපි දන්නේ නැතුව. ඊට පස්සේ ඉදිච්ච කොස් ඇට අරගෙන වැලි කොස් ඇට හැටියට දානවා. අටු කොස් ඇට තියෙනවා, වැලි කොස් ඇට තියෙනවා, අටු කොස් මදුළු තියෙනවා. එතකොට අපි මාස 6ක් 7ක් කොස් කන්න පුළුවන්කම තියෙනවා. එතකොට කොහොමද අපි මේක වෙන්නේ? ඒකම නෙමෙයි, ඒ විතර නෙමෙයි අපි කිසි දෙයක් කුසිය විසිකලේ නැහැ. අපි කෙසෙල් ගෙඩිය මාළුවට උයලා පොල්ලෙල්ල එකේ තියෙන පොත්ත මැල්ලුම් හදනවා. ඒ විතරක් නෙවෙයි අර මඤ්ඤොක්කා තම්බලා ඒකේ පොත්ත මම දන්න දේ අපි කරලා තියෙන දේ ඒ පොත්තත් හොඳට සුද්ධ කරලා අර පොත්තේ තියෙන අර මඩ ටික අයින් කරලා ඒක පුංචියට කපලා ගැඹුරු තෙලේ බෙදලා පපඩම් වෙනුවට ගන්නවා. අද මේවා තියෙනවද? හරියට මඤ්ඤොක්කාලේම ප්‍රයෝජන ගන්නවද? කෑල්ලක් ඒකිනුත් කෑල්ලක් මේ හොඳ හරියට විසි කරනවා. මෙන්න මෙහෙම කුස්සියේ අර මැස්ම නැහැ. ඉතින් මම කිව්වහම ඇත්ත ඒ වෙලාවේ තමයි එතුමාට තේරුනේ මේකයි අපිට උගන්වන්න තියෙන්නේ කියලා. මොකද එතුමා බය වෙලා තවත් එක මහත්තයෙක් කියාපු කතාවක් ඉස්සරහට මේ ආහාර අර්බුදයක් එනවා කියලා. ඒකට කතා කරන් තමයි උත්තරේ කිව්වේ. දැන් පුජ්‍යලයා කවුරු හරි කියලා කිව්වොත් නම කියන්න ඕනේ නැහැ. ඌ මේ රජයේ ඇමතිවරේ. නැහැ ඒ ඇමතිවරයා මේක අහගෙන ඉන්නවා. හරිද? ඊට පස්සේ එයා පිළිගත්තා වැරද්ද අපේ. අපිට උගන්වන්න තියෙන්නේ කෑම හදනවටත් වැඩි ආහාර නිෂ්පාදනය කරනවට වැඩිය ආහාර ටික රැකගන්න එක. අපි දැන් අපි ගියොත් එහෙම දඹුල්ලේ මාකට් එකට විකුණන සමාන ප්‍රමාණයක් ගිහිල්ලා අලින්ට කන්න ගිහින් දානවා. කවුරු හරි මෙතන මැදිහත් වෙලා මේ විකුණ ගන්න බැරි ටික අරගෙන මේ ටික විජලනය කරලා ඒ කියන්නේ වතුර අයින් කරලා වේලලා තියාගත්තොත් මේ එළවලු ටික හොඳ ගානකට විකුණන්න බැයිද එළවලු ගණන් ගැන කාලෙට. මෙන්න මේවා තමයි සැලසුම්. මේවයි රජයක් කරන්න ඕනේ ඒවා. හැබැයි රජයක් ඒවට අනුබල දෙන්න ඕනේ. බැංකුවලින් එක ණයක් හරි දෙන්න ඕනේ ඒවා වගේ දෙයක් කරන්න. එතකොට ආහාර අර්බුදයක් එන්නේ නැහැ මේ රටේ. කිසිම විදියකින් එන්න බෑ.
ඉතින් අපි මෙන්න මේ ටික පැහැදිලිව උගන්වන්න ඕනේ මේ ඉස්කෝලේ යන කාලේ ඉඳලම අපේ ඔළුවට දාන්න ඕනේ. දැන් මම ඉස්කෝලේ යනකොට අපිට ඉස්කෝලේ යන්න කුඩයක් නැහැ. කුඩයක් තියෙනවා තාත්තගේ තාත්තවත් ඕක ඉල්ලනවා මම දැකලා නැහැ. ඇයි ඒක තෙමන්ට තාත්තා කැමති නැහැ. ඇයි ඒක රැජිනමක් කුඩයක්. මොකද අපේ අම්මටත් වැඩිය රැජිනට ආදරේ තාත්තා. එහෙනම් මේක තෙමන්නේ. තාත්තත් හබර් ලත්තක් තමයි අරන් යන්නේ. ඉතින් හබර් ලත්තක් කපලා දෙනවා. හැබැයි තාත්තා කියනවා හෙට එහෙම කපලා නැහැ. ඕක අරන් එන්න ඕනේ. පරිස්සමෙන් හබර් ලත්ත ඔළුවට අල්ලගෙන ගිහිල්ලා ඉස්කෝලේ තියෙනවා තැනක්. අපේ ඉස්කෝලේ අපේ පන්තියේ හබර් ලතු තියන තැනක් තියෙනවා. හබර් ලත තියෙනවා ඒක උඩින් ඊළඟ එක්කෙනා තියෙනවා ඊළඟ එක්කෙනා තියෙනවා. යනකොටත් ඉස්කෝලේ යරලා එක එක්කෙනා ඒක ඇරයි යනකම් ඉන්න ඕනේ මගේ කෙනකම්. එහෙම නැත්නම් එතන දඬුවමක් තියෙනවා ඒක දැක්කොත් අපිට උගන්වන්න මහත්තුරු. ඒ දවස්වල නැහැනේ මහත්තුරු. හොඳ දඬුවමක් එතනින් විඳලා තමයි එන්න වෙන්නේ. ඉතින් පරිස්සමට විනයක් තියෙනවා. මොකද මේක හොල්ලා එන්නේ නැහැ. ඇටගලින් ගේ ගාවෙන් තියෙනවා. දවස් 4ක් විතර මේ හබර් ලත්ත පාවිච්චි කරන්න පුළුවන්. 4 වෙනි දවසේදී මේක ඉරෙනවා. ඉදිලා. එතකොට තමයි තාත්තා බලලා තව හබර් ලත්තක් කපලා දෙන්නේ. මේ අර පිරිස්මැස්ම හින්දා පස්සේ කාලෙකදී හබර්ලා හතු 7ක් හිල් වෙන වැස්ස කියලා වැස්සක් මම ඒ වැස්ස ගැන හොයනවා. මම වැහි ගැන අධ්‍යයනය කරනවා. නොයෙකුත් වැහි තියෙනවා. එකක් තියෙනවා හබර්ලාතු 7ක් හිල් වෙන වැස්ස. මේක තේරෙන්නේ නැහැ මේ හබර්ලත්ත පාවිච්චි අර පරිස්සමෙන් පාවිච්චි නොකරපු කෙනෙකුට. මොකද ඔය සංවහන වැහි කාලේ දවස් 45ක් වහිනවා. මාස එකමාරක් වක වහිනවා. මේ කාලේ තමයි ඔය හබර්ලත්තේ හොඳටම ප්‍රයෝජන තියෙන කාලේ. එතකොට ඒ 45න් දවස් 20ක් 28ක් වගේ තමයි ඉස්කෝලේ යන්නේ. අනිත් ටික නිමාඩු. දැන් අපි හිතන්නකො 4 ගානේ දවස් 4කට එක හබර්ලත්ත ගානේ හබර්ලතු කීයක් මෙහිල් වෙනවද? හබර්ලතු 7ක් කිල් වෙනවා. 7යි පාවිච්චි කරන්නේ ওই දවස් 45ටම. මේ කාර්පිරිමස්මක් නෙවෙයිද? මං අහන්නේ ඒවා නෙවෙයිද අපිට ඉගෙනුනේ. ඒ උගන්නපු හින්දා නේද අපි අද පුළුවන්කම තියෙන්නේ අපිට නාස්ති අවම කරලා එක්තරා එක තත්වයකට එන්න. මං කියන්නේ ඒකයි. ඒ හින්දා අපි අද ළමයින්ට මේ පිළිබඳව කිසිම හැඟීමක් නැහැ. අපිට ඇඳුමක් කරන් දුන්නොත් ওই ඇඳුම අපිට අපි හරි පරිස්සම් කරනවා. සමහරවිට ඊළඟට අපව ඇඳුමක් හම්බෙන්නේ ඒ වාගේ ඊළඟ අවුරුද්දකට. ඉතින් පරිස්සම් කරනවා. අද ළමයි ඇඳුමක් කරන් දුන්නොත් එයා මාසයක් දෙකක් යනකොට ඒ ඇඳුම පරණ ඇඳුමක්. එච්චරයි. ඒගොල්ලෝ දන්නේ එච්චරයි. ඒක වීච කරන එක. මේ මට්ටමට මේ මානසික තත්ත්වය හැදෙනකන් අපි බලා හිටියා. ජාතියක් හැටියට කවදාකවත් ගොඩකට එන්න බෑ. නැත්නම් මෙච්චර සම්පත් තියෙන රටේ මේ සම්පත් වලින් පිළිච්ච රට ඔබතුමා කිව්වා වගේ අපි ඉන්නේ මැණික් උඩ. හරිද? තනි කර මැණික් උඩ. යට තියෙන මැණික්. ඒකම යට තියෙන පිරිසුදු ජලය. මොනවද නැත්තේ? නිකන් ඇටයක් විසි කරපුවාම ඉබේ පැලවෙලා රූස්ස ගහක් වෙන රටක්. එවැනි සම්පත් තියෙන රටක අද අපි විශාල වශයෙන් ණය වෙලා. පාට බහින්න බැරි මට්ටමට ණය වෙලා. වෙන රටකට ගිහිල්ලා ශ්‍රී ලංකාවේ කියලා කියන්න බැරි මට්ටමට ණය වෙලා. අපි වෙනදා ආඩම්බරෙන් ලංකාවෙන් එළියට ගිහිල්ලා කියනවා අපි ශ්‍රී ලංකාවේ කියලා. අද ඇත්තටම යන්න නැතුව ඉන්න හොඳයි. ඒ තරමට ලෝකේ අපේ නම නාස්ති වෙලා තියෙන්නේ. දවසකින් දෙකකින් වෙච්ච නෙමෙයි කාලයක් තිස්සේ මම අද ඊයේ නෙමෙයි කාලයක් තිස්සේ මම මේ කාලය ගැන කතා කළොත් 970 74 වෙනකොට මේ තත්ත්වය එක තැනකට අරන් තිබ්බා. මේ අයවැය පරතරේ සතයක් නැහැ. කෝපිමල් හිනාවකින් මුණ තමයි ආවේ මේ කියලා තමයි පතේ දෙමුනේ එන්නෙම එනවා සුදු කලිසමයි සුදු කමිසය ඇඳලා බෑග් එකක් අරන් කෝපිමල් හිනාවකින්. මට අද වගේ මතකයි පත්‍රේ දාලා තිබුණ හැටි. ඒ හිනාවත් එක්ක ඇවිල්ලා පෙන්නුවේ අපි ණය නැහැ. අය සකසුරුවම පුරුදු කරුවා. විශාල වශයෙන් මම සිරිමාවලෑස් බණ්ඩාරනායක මැතිණියට මගේ හිතේ තියෙන ලොකු ගෞරවයක්. මේ සකසුරුවමට අපිට යොමු කළුවේ මේ අගමැතිතුමිය. ඒ වෙලාවේ අපි හැම කුඹුරක්ම සැද්දුවා. හැම ඉඩමක්ම වැව්වා. එතකොට ඔය මාස 3 මඤ්ඤොක්ක හැම තිබුණේ නැහැ. පෙරදිනේ මඤ්ඤොක්ක මාස 9ක් යනවා ගලවන්න. අද නම් මේ මාස 3වත් තියෙනවා. ඒ දවස්වල අපි ඒ වදේ විඳලා ඉතුරු කෙරුවා. එන්නෙම් අන්තිමට අපි මොකද්ද සබන් කෑල්ලට දවටනේ එපා කියන තැනට ආවා. දවටනේ තමයි වැඩි ගාණක් යන්නේ. සබන් කෑල්ලට නෙමෙයි. ඒව අයින් කළා.
සකසුරුවම මේ මට්ටමට අපිට පුරුදු කළා. ඒ වගේම ඩීඑස් නායක මහත්තයා ගල්ඔය ව්‍යාපාරය වගේ ඒවා හදලා තියෙන ලංකා රුපියල් වලින්. ඔව්. විදේශීය ණය අරන් නැහැ. නැහැ. කවදාවත් නැහැ. අදත් මේ මිනිස්සු දෙවිගොල්ලෝ වගේ සලකනවා. ඒ මොකද ඒ සකසු ඉන්න මිනිස්සුත් ඒ සකසුරුවම දන්නවා. මොකද අමාරුවෙන් තමයි මේ ජනපද ගොඩනගාගත්ත මිනිස්සු ටික ඉන්නේ. ඉතින් අපිට මේ ටික උගන්වන්න වෙනවා. මේ වගේ වැඩසටහන් 10ක්වත් කරන්න වෙයි. හරිද? මොකද මේ කාලේ ඉන්න අවස්ථාවක් දැන්. මොකද මේ අලුත්ම කණ්ඩායමට මේවා තේරෙන්නෙම නැහැ. එන්දා මේ අපි පරණ කණ්ඩායමනේ. අපේ අත්දැකීම් හරි ඉස්සරහට දාලා මේ ටික උගන්වන්න ඕනේ. ඔබතුමා හොඳ තැනකට කතා බහ අරගෙන ආවේ මේක දරුවන්ට මේ සකසුරුවම උගන්වන්නට ඕනද මේක පාසලේ කියලා දෙන්න ඕන එකක්ද කියලා පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. මේක පාඩම් පොතේ තියෙන්න ඕන. මොකද මේ දැන් තියෙන තැන්වල දරුවෝ තියෙන තැන්වල අම්මලට තියෙනවා කියන පොසත් ගෙවල් කියලා කියමුකෝ. ඉතින් අගහිඟ එකක් නැහැ. ඉතින් ඕන දේවල් ගෙනත් දෙනවා. සෙල්ලම් බඩු දෙනවා, අලුත් ඇඳුම් දෙනවා, පොත් දෙනවා, ඕන දෙයක් ඉල්ලන එක දෙනවනේ. බෑ නැති දවසකුත් එන්න පුළුවන්. මේ ළමයා කරකොල්ල තැරලේ වගේනේ. දැන් නැති දවසක් ආපුවාම මේ ළමයා දන්නේ නැහැ එහෙම දවසක් එනවායි කියලා. ඉතින් ඒ ළමයාට මේක කියලා දෙන්න එපායි. ඒ වගේම නැති තැන කොහොමටත් මේ කැමති වුණත් අකබැඳෙන සකසුරුවන් කරන්න වෙලා තියෙන්නේ. නැත්තම් ඉතින් අමාරුවේ. ඒක ඔක අය උගන්නන්න දෙයක් නැහැ. ඒක ස්වභාවිකවම දැන් කරන්න වෙනවා. තව මාස දෙක තුනක් යනකොට අපි එහෙම දුෂ්කර කාලයක් ගත කරලා තමයි ආයි සමෘද්ධියක් අපිට බලාපොරොත්තු ඒක රටක් හැටියට අපි හැමෝම සූදානම් වෙන්න ඕනේ. ඒකට තමයි අපි මේ දොරමඩලාව සංවිධානය කරන්නේ. කොහොම වුණත් සමෘද්ධිය තිබුණත් සකසුරුවම තියෙන්න ඕන. තියෙන කාලෙට තමයි ඒක වැඩියෙන් තියෙන්න ඕන. ඒකත් මතක් කරන්න ඕන පාඩම් පොතේ ඉඳලා. දැන් අච්චු පොත් අලුත් අච්චු පොත් වලට අපි හරි ආසයි. ඒ උනට කඩදාසි ප්‍රශ්නයක් තියෙනවා. පොත් මුද්‍රණය කරන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. එතකොට පරණ පොත් අපි පාවිච්චි කරන්න දරුවන්ට මේ කියලා දෙන්න ඕනේ. සිරිලක ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි. සකසුරුවම සහ නාස්ති නොකිරීම ගැනයි කතා කරන්නේ. අපේ වෛද්‍යතුමා වැඩිපුර අධ්‍යාපනය ගැන කතා කරන. ඒ ගැන හොඳ දැනුමක් තියෙන වෛද්‍යවරයෙක්. සකසුරුවම නාස්ති නොකිරීම පාඩම් පොතේ පාඩමක් හැටියට උගන්වන්නට ඕනද? ඔබතුමාට ඇති අදහසක්. ඔව් මම හිතනවා හසන්ත මහත්තයා ඊට වඩා මේ අපි පොඩ්ඩක් අපේ මේ දැක්ම දැන් ওই යුරෝපිකයෝගේ දැක්ම තිබුණේ සැප හොයාගන්න තියෙන හොඳම ක්‍රමය තමයි පුළුවන් තරම් පංචේන්ද්‍රියම් පිනවීම කියන කාරණාව. ඒ නිසා ඒගොල්ලෝ ඉස්සර වාහන හැදුවා මේ ලීටරෙන් දුවන්නේ කිලෝමීටර් 3යි. ඔය පරණ යුරෝපීය කාර්. ඊළඟට දැන් මට මතකයි ගැලිගියුලා කියලා රජෙක් හිටියා රෝම රජෙක්. එතුමා එක කාලෙක මේ යුද්ධෙට ගිහලා එන සොල්දාදුවන් එයා කිව්වේ පුළුවන් තරම් ඉන්ද්‍රියම් පිනවීම. ඉන්ද්‍රියම් පිනවීම තුළ සතුට එනවා, සැප එනවා කියලා. ඒතර ගැලගිවුලා එක වෙලාවක මේ භෝජනාගාර විශාල භෝජනාගාර හදලා වමනේ දාන්න වෙනම ශාලා හැදුවා. මොකද මේ පැත්තෙන් කාලා ඇඟිල්ල දාලා වමනේ දාලා ආයි කණ්ඩ. මොකද ඒගොල්ලෝ කිව්වේ පුළුවන් තරම් මේ යුරෝපිකයෝ හිතුවේ ස්වභාව ධර්මය අපිට මේ හදලා තියෙන්නේ පරිභෝජනය සඳහා. ඒ නිසා පුළුවන් තරම් මේක කණ්ඩ තමයි සැපෙන්නේ කියලා. ඕක තමයි යුරෝපීකේ චින්තනය. ආසියාවේ අපේ චින්තනය උනේ හසන්ත මහත්තයා දැන් මේ පංචේන්ද්‍රයන් තුලින් ඇතුල් වෙන ඉන්ද්‍රියන් තුලින් ඇතුල් වෙන උත්තේජ ප්‍රඥාව භාවිතා කරමින් කලමනාකරණය කරා. මෙතුමා ලස්සන අදහසක් කිව්වා අවශ්‍යතාවයෙන් ආසාවෙන් කිරීම. දැන් අපේ මේ බුදුදහම අපිට උගන්වපු අපේ මේ ශ්‍රී ලාංකික සංස්කෘතිය අපිට උගන්වපු කාරණාව තමයි අන්න ඒක. මොකද්ද? අවශ්‍යතාවයෙන් ආසාවෙන් කිරීම. මනස පුහුණු කිරීම. මොකද දැන් අපි උනට ප්‍රැක්ටිස් කරන්නේ යුරෝපීය චින්තනය. දැන් අපි ටීවී එක දිහා බැලුවොත් කියන්නේම කණ්ඩ. කණේක දැන් කිරිපිටිත් නැහැනේ කණ්ඩ. දැන් අනිත් එක ඒවට කියන බොරු දැන් බලන්න කිරිපිටි වලට එකට වැඩි නම් 1+, දෙකට වැඩි නම් 2+, තුනට වැඩි නම් 3+, තාත්තට යොදේ සහිත. යොදේ බීලා කොලෙස්ටරෝල් වැඩි වෙනකොට non fat කියලා එකක් එනවා. ඊළඟට ගර්භණී අම්මලට වෙන මේවා. ආච්චිගේ ඇට දුර්වලයි කියලා තව එකක්. ඉතින් ගමේ හරක් නැහැනේ හසන්ත මහත්තයා එක જાති කිරියේනේ. ඒ නිසා දැන් මෙන්න මෙහෙම මහා විශාල අර යුරෝපීක චින්තනය බේස් වෙච්ච ඉකොනොමි එකක් අපි දුවනවා මෙහෙම. නමුත් අර අපේ තිබිච්ච ඔරිජිනල් අදහස දැන් මේ ප්‍රඥාව වඩමින්
ප්‍රඥාව වඩමින් ඉන්ද්‍රියන් තුලින් යන උත්තේජ අපි කලමනාකරණය කරමින් තණ්හාව පාලනය කරගෙන මේ ස්වභාව ධර්මයත් එක්ක අපි ගතිකව සිටිය යුතුයි කියන මේ මූලික දර්ශනය උඩ ඉඳගෙන අපි මේ තීරණ ගත්තේ නැත්නම් අසන්ත මහත්තයා රටක් ඉතුරු වෙන්නේ නැහැ ලෝකයක් ඉතුරු වෙන්නේ නැහැ කියලා මට නම් හිතෙන්නේ. 아무තු පාඩමක් දාන්න ඕන නැහැ. පාඩම් පමණටත් වඩා තියෙනවා. ඉගෙන ගත්ත පාඩම් ටිකම ඇති. හැබැයි දරුවන්ට මේ ටික හදවතට දැනෙන විදිහට කියලා දීම ඉතා වැදගත් වෙන. ඒ දරුවන්ගේ මතු ආරක්ෂාව සඳහා අපි නැති වෙන්න පුළුවන්. අද ඉන්න වැඩිහිටියෝ නැති වෙන්න පුළුවන්. හැබැයි මතු දවසක ඒ දරුවන්ගේ යහපත පිණිස අර පිරිමැස්ම සකසුරුවම නාස්ති නොකිරීම ගැන දරුවන්ට කියලා ඔය ඔතන මම කිව්වේ අර සිස්ටම් චේන්ජ් එකකට අපි යන්න ඕන. දැන් මේ දවස්වල අපි සිස්ටම් චේන්ජ් කතා කරනවානේ. සිස්ටම් චේන්ජ් එක අපේ විෂන් එක. අපේ විෂන් එක සිස්ටම් චේන්ජ් එකක් බවට පත් කරන්න ඕන. මේ අපේ ඔරිජිනල් විෂන් එක. දැන් මේ කල්පගේ මහත්තයා හසන්ත කිව්වා වගේ අපි කැමති වුණත් නැතත් දිවි කම්පනයකට මුහුණ දෙන්න වෙන ඉලක්කයක් තමයි අපිට ඉස්සරහට එන්නේ. මේ දිවි කම්පනයක් මේක උත්තේජකයක් වට පත් කරගන්නට මේක ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා trigger events are opportunities to change කියලා. දැන් ඇත්තටම දිවි කම්පනයක් වෙච්ච අවස්ථාවක් තමයි අපි අහලා තියෙන කතන්දරවල මහත්මා ගාන්ධිතුමාව දකුණු අප්‍රිකාවේ දුම්රියෙන් එළියට දාපු එක පළවෙනි පන්තියේ ප්‍රවේශ පත්‍රයක් අරගෙන ගියත් ඔහු කළු ජාතිකයෙක් ඉඳ දුම්රියෙන් එළියට දාපු එක. දැන් ඒක ඔහුට දිවි කම්පනයක් ඇති වෙච්ච අවස්ථාවක්. ඒක තමයි උත්තේජකයක් වට පත් කරගත්තේ කළු ජාතිකයන්ගේ අයිතීන් උදෙසා සටනක් දියත් කරන්න. ඉතින් ඔය වගේ අපිටත් මේක දැන් දිවි කම්පනයක් ඇති වෙච්ච අවස්ථාවක්. දැන් අපි උදාහරණයක් නැවතත් අපි ගත්තොත් ජපානයේ 1945 යුද්ධයෙන් පෙරදුනාම මොකද්ද වුන් ගත්ත තීරණය? යුද්ධයෙන් ජය ගන්නට බැරි වෙච්ච ලෝකේ අපි ආර්ථික සමෘද්ධියෙන් ජය ගමු. ඒතකොට කිසිම සම්පතක් නැති රටක් ජපානයේ තියෙන ස්වභාවික සම්පත් ගැන පමණක් ඒ රටේ ඉන්න පුද්ගලයෝ බලාපොරොත්තු තියාගෙන හිටියානම් ඒ රටේ ජනගහනයෙන් 10%කට විතරයි කන්න බොන්න ඉන්න දෙන්න පුළුවන්. නමුත් මොකද්ද වුන් කරේ? වුන් තීරණය කරා විදේශීය රටවල් වලින් අපි ගේමු අමුද්‍රව්‍ය. ගෙනලා අපේ රටේ අර වටිනාකමක් එකතු කිරීමක් කරමු. වැලියු ඇඩිෂන් එකක් කරලා අපි ඒක ලෝකයේ අනිකුත් රටවල් වලට අපනයනය කළා ආර්ථික සමෘද්ධියෙන් ජයග්‍රාහකයා බවට පත් වෙමු. ඔවුන්ට ඒ දේ කිරීමේ හැකියාව ලැබුණා. හරියටම ඊට වසර 19කට පස්සේ ලෝකයේ සියලු දෙනා නරඹන ඔලිම්පික් ක්‍රීඩාව 1964 ඔවුන්ට පුළුවන්කම ලැබුණා තමන්ගේ රටේ තියන්න. ඒ වන විට ලෝකයේ ශීඝ්‍රම ගමන් කරන බුලට් ට්‍රේන් එක ටෝකියෝ නගරයේ සිට ඔසාකා දක්වා යන්න හදන්නට. එතකොට අර දිවි කම්පනයක් උත්තේජකයක් වටපත් කළා. මෙතනදී මේ සෝනි ආයතනයේ නිර්මාතෘ ඔහු ඇවිල්ලා නාවික නිලධාරියෙක් වයස අවුරුදු 27යි යුද්ධයෙන් පස්සේ ඔහුට රස්සාව නැති වුණා. මොකද ඒ යුද්ධයේ ඕන එක අස්සම් කරනකොට යුද්ධයෙන් පස්සේ යටත් වෙච්ච බව පොලිස් හමුදාවක්වත් තියාගන්න බෑ ජපානයේ. ඉතින් මේ පුද්ගලයාට රස්සාව නැති වුණා. ඔහු මොකද්ද හිතපු දේ? ඔහු හිතුවා මම මොනවා හරි ජීවත් වෙන්න කරන්න ඕනේ. නමුත් මට නාවික නිලධාරියෙක් වෙන්න බෑ. ඔහු හිතපු දේ තමයි අපි හැමෝටම නිර්මාණශීලී වෙන්න පුළුවන් අපේ ජීවිතයේ නිර්මාණශීලීත්වය මත රඳා පවතිනවා නම්. ඔහු මොකද්ද කරේ? ඔහු හිතුවා ජපානයේ සියලු දෙනාම ඕන කරන දෙයක් සියලු දෙනාටම අවශ්‍ය කරන දෙයක් මම නිෂ්පාදනය කරන්න මොනවද ජපානයේ බත් කන ජාතියක් සහල්. නමුත් සහල් නිෂ්පාදනය කරන්න මොකක්ද ඕනේ? කුඹුරු ඕනේ. ඒතර ඔහුට කුඹුරු නැහැ. ඔහු හිතාගත්ත නැහැ කවුරු හරි සහල් නිෂ්පාදනය කරා දෙන්න. නමුත් මම සහල් බත් බවට පරිවර්තනය කරන ක්‍රමවේදය හොයාගන්නම්. මොකද්ද? මම කුක් රයිස් කුකර් එකක් මං හදන්නම්. ඒතර රයිස් කුකර් එක හදන්න තහඩු ඕනේ. කොහෙන්ද මේ තහඩු හොයාගන්නේ? නැවතත් ඔහු ගියා ඔහුගේ අර දර්ශනයට. අපි හැමෝටම නිර්මාණශීලී වෙන්න පුළුවන්. අපේ ජීවිතයේ නිර්මාණශීලීත්වයේ බව ඊ මතනන් රඳා පවතින්නේ. ඔහුට පෙනී ගියා. ඔහුට හේතු ගැන්නුණා පෞගිය සමයේ ඒ කියන්නේ යුද සමයේ ඇමරිකාවේ ගුවන් යානාවල් ආවා. මේ ගුවන් යානාවල් ජපානයට බෝම්බ දාන්න ඒ තටු වලට හයි කරගෙන ආවා තෙල් ටැංකි. එතකොට බෝම්බ දාලා ජපානයට ඒ තෙල් ටැංකි වලින් තෙල් පම්ප් කරගෙන තටු වලට ඒ තෙල් ටැංකි ජපානයේ කඳු වලට හෙළලා ගියා. ඉතින් මම මොකද කරේ? ඒ යාළුවෝ දෙන්නෙක් එක්ක ගිහිල්ලා ඒ කඳු තරණය කළා. ඒ තෙල් ටැංකි හොයලා ඒ වගේ ෂීට් කපලා ගෙනල්ලා පස්සේ ඒවා අතින් ගහලා රවුන්ඩ් කරලා ඔක්කොම ඒ හැම ආකාරයෙන්ම මේ ෂේප් එක අරගෙන රයිස් කුකර් තමයි ඉස්සරම නිෂ්පාදනය කරේ. ඒ වගේ ආරම්භයේ ඒකයි. ඉතින් දිවි කම්පනයක් උත්තේජකයක් බවට පත් කරගන්න ඕනේ. මේ වකවානුවේදී මේ සබහාදාමෙන් තාමත් අපිට තීන දෙයින් අපි උපරිම ප්‍රයෝජනය ගන්න ඕනේ. දැන් බලන්න අපි කාර්යාලවලට ගියාම ලංකාවේ පැය 12ක් අපිට ස්වභාවික ආලෝකය තියෙනවා. දැන් මේ ස්වභාවික ආලෝකය තිබුණාට මොකද වෙලා තියෙන්නේ? ලොකු වීදුරු දාලා හදලා තියෙනවා ගොඩනැගිලි. වීදුරු එක වැහෙන්නේ ඊළඟට කර්ටන් දාලා තියෙනවා. ඊළඟට දවාලේ වෙලාවෙත් අර ලයිට් පත් වෙනවා. පොඩි පහේ නාස්තියක්ද? හසන් දන්නවා චීනයේ බීජින් නුවර උදේ පාන්දර 5ට අපි එළිය බැලුවොත් එම කිසිම විදුලි බුබුලක් දැල් වෙන්නේ නැහැ. බීජින් නුවර ගුවන්තොටුපළ වලට ගියාම තියෙනවා හැම තැනම එකක් එකක් තමයි එකක් අහස පේනවා අනිත් තැන ලයිට් තියෙන්නේ. එතකොට පුළුවන් තරම් සාමාන්‍ය ස්වභාවික ආලෝකය ගන්නවා. මෙන්න මේ සම්පත් වලින් අපි ප්‍රයෝජන ගන්න ඕනේ. දැන් විශාල ප්‍රශ්නයකට මුහුණ දෙනවා කඩදාසි නැතිකම, print කරන්න තීන්ත නැතිකම. අපිට ඇයි මෙන්න මේ වගේ දේවල්? දැන් මම ඊයේ පෙරේදා මේ පොඩි කෑම වගේක් ගෙනාපු කාඩ්බෝඩ් පෙට්ටියක් හමුණා. මේ කාඩ්බෝඩ් පෙට්ටියේ
print කරලා තියෙනවා විවිධ වර්ණ වලින් ඔක්කොම අර brandings ඒව ඔක්කොම තියෙනවා. නමුත් දැන් මේවා ඉස්සරහට කරන්න වෙන්නේ නැහැ. දැන් බලන්න මේක මොකක්ද මේක අමුද්‍රව්‍ය මහත්මිය කියන්නේ බලන්න අපිට පොල් හනසු. පොල් හනස් වලින් හදලා තියෙන දෙයක්. මේක හසන්ත විශ්වාස කරන්න අවුරුදු 20කට ඉස්සෙල්ලා මට මේ කළු දොල් දාලා ආපු දෙයක්. බලන්න දැන් මේකේ තියෙන මේ පොඩි හීනි කාඩ්බෝඩ් කෑල්ලක් වටේට දාලා ඒක දැන් මේකේ පැවැත්ම බලන්න. මේක දැන් අපිට සබහා දාමෙන් මේ වෙන මේ ගේන දේෙන් කොයිතරම් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද? මම හසන්තට කොස්සක් පෙන්නුවා. මේ කොස්ස හදලා තියෙන කාතන් කුඩි වල. ඒ කොස්ස හසන්ත රුපියල් 500යි ශිල්ප එක්සිබිෂන් එකේ ඒක කොස්ස රුපියල් 500යි. ඒක කිසිම ඇණයක් කම්බි ඇණයක් ගහලා නැහැ. අවුරුදු ගාණක් පාවිච්චි කරන්න පුළුවන් සර් ඒ කොස්ස. දැන් අපි මේ වගේ නිෂ්පාදන කොයිතාක් දුරට අපි කරන්න සූදානම්ද? අපි අලුත් විදිහකට හිතන්න ඕනේ අපේ චින්තන රටාවේ වෙනසක් ඇති කර ගන්න ඕනේ. කාටවත් දොස් කිය අපිට ඉස්සරහට යන්න බෑ. මේකෙන් අපි එළියට එන්න ඕනේ. මේක අද ඊයේ වෙච්ච දෙයක් නෙවෙයි. හසන්ත කිව්වාමින් නිදහස ලැබපු දා ඉඳලා අපිට මතක යුගයේ අපි ණය නැති උනේ ආචාර්ය එන්.එම්. පෙරේරා ඒ අවසාන වතාවට ඒ කරපු දේ ඒ ඔහුගේ බජට් එක ඉදිරිපත් කරපු වෙලාවේ. නමුත් ඒ රජය එන්.එම්. පෙරේරා ආචාර්ය එන්.එම්. පෙරේරා පෙරදිලා ඊට පස්සේ එක්තරා මීටිමක් තියෙන අවස්ථාවේදී ගල්කිස්සේ මට මතකයි අපි එක ඉන්නකොට ඔහු කිව්වා මම ණයබර බිඳුවට ගෙනාවා. නමුත් මේ අලුතෙන් ඇවිල්ලා තියෙන රජය අවුරුද්දක් ඇතුළත මෙන්න මිලියන ගානකට මේ ණයබර ගෙනිලා තියෙනවා. මොකද විවෘතාර්ථයකට අපි එක පාටම විවෘත කරා. ඒ ප්‍රතිඵලය තමයි වගේ ප්‍රතිඵලවල සියල්ලම සම්මිශ්‍රණයේ සංකලනය තමයි අද අපි යන්නේ. නමුත් අපි මේකෙන් කොහොම හරි જાතියක් හැටියට එළියට එන්න ඕනේ. අලුත් චින්තනයක් දර්ශනයක් අපි තුල ඇති කර ගන්න ඕනේ. අම්මයි තාත්තයි සකසුරුවමට අර පිරිමැස්මට නාස්ති නොකර බොහෝම පරිස්සමට ජීවත් වෙලා එකතු කරගත්ත දේ එක පුතෙකුට දුවෙකුට එක තප්පර 10ට වියදම් කර දැන් හම්බු කරන්න ගොඩාක් කල් ගියාට මේ හම්බු කරගත්ත මුළු සේසතම තප්පර 10න් වැය කරන්න ක්‍රම තියෙනවාද? ඒ තරම් දියුණුයි ලෝකේ. වැය කරන්න ක්‍රම හොයලා බලන්නකෝ. විනාඩි 10න් සල්ලි ටික ඔක්කොම විනාශ කරන්න ඕනේ. ඒ වගේම තමයි ගෙදරක සියලු දෙනා සකසුරුවන්කමට හිටියට එකා යකා කිව්වා වගේ එකාට පුළුවන් ඒ ටික නැති කරලා දාන්න. සමාජයකටත් එහෙම තමයි. ඒකින්ද අපි හැම කෙනෙක්ම අර සමාජයේ සකස් වීම වැදගත් වෙන්නේ මේවා අධ්‍යාපනයට ඇතුළත් කරන. ඒතර ඔක්කොමලා හැදෙනවනේ. එක පන්තියක එකෙක් හිටියොත් ඒක අර ඔක්කොම ඉවර කරලා දානවා. එහෙම තැන් තියෙනවනේ. ඒ හින්දා මේක හැමෝම පුරුදු වෙන්න ඕන දෙයක් හැටියටයි අපි සලකන්නේ. කන්දක මහත්තයා මම රැකියාව සඳහා තෝරගත්තේ වතු අධිකාරිකම. මට උගන්වපු වතු අධිකාරිවරයා කිව්වේ එක වැඩකින් දෙකක් කරන්න. මොකද අපි ඇස්තමේන්තුවක් හදනවා මෙච්චර කම්කරුව ප්‍රමාණයක් යනවා මේ වැඩේට කියලා. නමුත් ඊට වැඩිපුර යන්න පුළුවන්. වෙන තැනකින්ට ඒක දාපුවම ඒක දෙකට බෙදා ගන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් කොතනින් හරි පස් අයින් කරනවා නම් ඒ එක තැනකට පුරවන්න දානවා. දැන් ඒ පුරවන එක ඇස්තමේන්තු කරලා තිබුණේ නැහැ. ඒ හින්දා අර වියදම දෙකට බෙදිලා යනවා. මෙන්න මේ විදිහට ඉගෙනුවා. ඇත්තටම ඉගෙනුවා. ඒ හින්දා මම අද යම් කිසි දෙයක් තනකොළ හරි ගලවලා දාන්නේ කොතනද කියලා කල්පනා කරන තුව ගලවන්නේ නැහැ. ඒ තුල මට පුළුවන්කම තිබිලා තියෙනවා එක වැඩේ දෙකක් කරන්න. මේක හොඳම උදාහරණය තමයි අපි ගමේදී කොස් කපපුවාම කොස්වල කොහොල්ල තියෙනවා. ඔය පරණ ගෙවල් වල කොහොල්ල විසි කරන්නේ නැහැ. ඒක ගිහිල්ලා බිච්චියේ එක තැනක අලවනවා. හෙට ටිකත් ඒක උඩින් අලවනවා. අනිද්දා ටිකත් ඒක උඩින් අලවනවා. මේ කොස් මේ ටික උණෑ වෙන්නේ ගමේ තොইলයන් නටනකොට අර පන්දමට. ඔකට ගෙවල් ගානේ ගිහිල්ලා කොහොල්ල ටික එක්කව කරනවා. ඊට වැඩි මම දැකපු හොඳම දේ සකසුරුමේ ඔය කල තියෙන්නේ අපි එක වතුර ගේන කලේ හිල් වෙනවා. ආයේ ඕක විසි කරලා අලුත් කලයක් ගේන්න යන්නේ නැහැ. අර කොහොල්ල ටිකක් කුණු කරලා අර ඒ හිල් වෙච්ච තැනට දාලා ඕකට රෙදි පාංකඩයක් අලෝලා වැලි ඩිංගක් දාගන්නවා. මෙන්න මේක හරි. එක කලයක පැලැත්තට 10ක් 15ක්වත් යනකම් ඔය වැඩේ කරනවා. මෙන්න සකසුරුවම කියන එක. ඉගෙන ගන්න තියෙන්නේ ඒ තැන් වලින්. එවැනි සකසුරුවම ඉගෙන ගත්ත ගමකින් ඇවිල්ලා මට පුළුවන්කම තියෙනවා සකසුරුවම ගැන දවස් ගාණක් කතා කරන්න. කල්පක මහත්තයා හසන්ත ඇහුවා මේක මේ අපි අධ්‍යාපන ශාස්ත්‍රයට ගේන්න ඕනේද කියලා. මේ වෛද්‍යවරයෙක් අක්ෂි වෛද්‍යවරයෙක් අමිලඩි අල්විස් කියලා. ඔහු මේ පසුගියදා පොතක් ලියලා තිනවා මිනිමලිසම් කියලා. මේක අඩු දේවල් වලින් කොහොමද වැඩි ප්‍රයෝජනයක් අරගෙන ජීවත් වෙන්නේ කියන එක මම කියනවා හැමෝටම පුළුවන්. පිටු 24යි තියෙන්නේ පොතත් පොඩි. ඒ කියන්නේ පොතත් මිනිමලිසම් පුළුවන්කමක් තියෙනවා නම් මෙන්න මේ පොත අරගෙන කියවන්න මේකේ අපි දෛනික ජීවිතේ අපිට කොහොමද ඊ타ත්ම අර්ථාන්විතව මේ තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන අරගෙන නාස්ති අවම කරලා ජීවත් වෙන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රමවේදයක් මේ පොතේ කියනවා. කරන්න පුළුවන් නම් ගන්න පුළුවන් නම් මේ පොත අරගෙන කියවන්න. සමාජයේ සෑම ස්තරයක්ම සෑම පුද්ගලයෙක්ම ප්‍රායෝගිකව පුහුණු කළ යුතු ගුණාංගයක් කුසලතාවක්. එක්තරා විදිහකින් මේ
සකසුරුවම අර පිරිමැස්ම නාස්ති නොකිරීම කියලා කියන එක පුහුණු කරන්න ඕනේ. කතා කර හිටියටම හරියන්නේ වැඩ කරන්න ඕන ක්‍රියා කරන්න ඕන ගුණාංගයක් හැටියටයි අප සලකන්නේ. ඒ හින්දා තමයි ටිකක් වැඩිපුර දොරමඩලාවේ මේ ගැන කතා කරන කාලීන අවශ්‍යතාවයක් හැටියට සලකලා සමාජයේ ඉහළ ඉඳලා පහළට හැම කෙනෙක්ම නාස්ති නොකිරීම පුරුදු කරන්න ඕන. නාස්ති නොකිරීම පුහුණු නොකළ කෙනෙක් ඉහළට ගියත් ඒක ප්‍රශ්නයක් වෙන හින්දා හැම කෙනෙකුටම මේක පුහුණු කළ යුතු දෙයක් හැටියට අප සලකනවා. අපි ඉදිරියේදීත් කතා කරමු. වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහත්මයාට අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. මනෝ උපදේශකවරයෙක්, මනෝ චිකිත්සකවරයෙක් හැටියට එතුමා ප්‍රකටයි. ඒ වගේම කළමනාකරන උපදේශක, ජාතික මට්ටමේ කළමනාකරන පුහුණුකරු ධම්මික කලපුගේ මහත්මයාට අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. පරිසරවේදී තිලක් කන්දගේ මහත්මයාට අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. නැවතත් දොරමඩලාවෙන් හමු යමු. ආයිබෝවන්. ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි මාගේ මව්බිම අවදි කරන හඬ දොරින් දොරට දොර මඩලාවයි විශ්මිත විශ්වය විභව ශක්තියම ආලෝකය වේ අරබර පැහැබර සුවබර දිවි මඟ විකසිත මනසම ප්‍රභාතයයි සිරිලක ඇසිදිසි සරසවි